අයිබෝවන් සුබෝදෑසනක් ඉරිදා උදෑසන ඉරිදා අයිබෝවන් අපි ආරම්භ කරන වෙලාව. සාමාන්‍යයෙන් ජීවිතය අපි හැම මොහොතකම හැම දෙයකින්ම යමක් එකතු කරගන්නවා යමක් ඉගෙන ගන්නවා කියලා අපි කියනවානේ. අධ්‍යාපනයේ වැදගත්කම උපන්දා සිට අපි ජීවිතයෙන් සමුගන්නා දිනේ දක්වා කතා කරනවා මේ කාල පරාසය ඇතුළේ. එක්තරා මේ ගෝත්‍රයක් අප්‍රිකානු මාසයි මාරා ගෝත්‍රයේ කියවීමක් හැටියට උපුටාගෙන තිබුණා මම දැක්කා එක්තරා තැනක. ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් ඔබ දාන්නේ වපුරන්න. ඔබ සැලසුම් කරන්නේ වසර 10කට නම් ඔබ පැල සිටුවන්න. ඔබ සැලසුම් කරන්නේ මුළු ජීවිත කාලයට නම් අධ්‍යාපනය දෙන්න. දරුවන්ට උගන්වන්න. එතකොට මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඇතුලේ අපේ රටේ යම් ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. සාක්ෂරතාව අතින් ශ්‍රී ලංකාව ඉහළ තැන්වල ඉන්නවා. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඉගෙනගත්තු බොහෝ අය නාසා ආයතනයේ පවා විශාල වශයෙන් Tamanගේ සේවය සපයනවා. ලෝකෙට සේවය සපයනවා. නමුත් වර්තමාන ක්‍රමයත් එක්ක මේ යාවත් කාලීන බව කොතරම්ද කියලා දශක ගානක් තිස්සේ අපේ සමාජයේ සාකච්ඡා වෙමින් තිබුණා. ඒකට ප්‍රායෝගික විසඳුමක් හොයන තැනට මේ වන විට අපේ රට පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට විශේෂ අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා එක්තරා තැනක සඳහන් කරනවා එතුමා මේ අලුත් අමාත්‍යධූරය බහරගත්තයින් පස්සේ කරන ප්‍රකාශයකදී මේ අපේ රටේ 18 වෙනි සියවසේ පන්ති කාමරවල 19 වන සියවසේ විෂය නිර්දේශ පාවිච්චි කරලා 20 වන සියවසේ ගුරුවරු 21 වන සියවසේ ළමයින්ට උගන්වනවා. එතකොට යාවත් කාලීන භවයේ අවශ්‍යතාවය එතනම තියෙනවා කියලා අපිට පේනවා. තවත් වතාවක ජනාධිපතිතුමා සඳහන් කරනවා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපන ඉවර කරලා තමන්ගේ උසස් අධ්‍යාපනය හමාර කරපු සිසුන් රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඔවුන් රැකියා හොයාගෙන යන තැනක ඉන්නවා නම් මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රායෝගික බව පිළිබඳවත් සාකච්ඡා කරනවා. මේ ඇතුලේ අධ්‍යාපන ප්‍රතිසංවිධාන පිළිබඳ කාර්යසාධක බලකායක් ඔස්සේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා දැන් ඔවුන් සාකච්ඡා කරලා යම් තැනකට ඇවිල්ලා දැන් ඒ යෝජනා සමාජගත කරන තැනටම ඇවිත් ඉන්නවා. කොහොමද මේ ප්‍රතිසංස්කරණ කරන්න යන්නේ? අපි ඒ ගැන අද කතා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද මහත්මයාට, අධ්‍යාපන ලේකම්තුමාට. අයිබෝන් ලේකම්තුමා. ඒත් එක්කම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්තනවරත්න මැතිතුමාටත් අපි ආරාධනා කළා. අයිබෝන්. ඒත් එක්කම අධ්‍යාපන ප්‍රතිසංවිධාන පිළිබඳ කාර්යසාධක බලකායේ සභාපතිතුමා ඉන්නවා අපිත් එක්ක. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශකතුමාත් එතුමා. පල්ලේකැලේ සීබා විශ්වවිද්‍යාල උපකුලපතිවරයා විදිහටත් කටයුතු කරන ආචාර්ය උපාලියම් සේදර මහත්මයාට ආචාර්යතුමාටත් අපි ආරාධනා කළා. අයිබෝන් ආචාර්යතුමා. ලේකම්තුමා අපි පටන් ගත්තොත් මේ විදිහට ඒ කියන්නේ මේ ප්‍රතිසංවිධාන පිළිබඳ මේ වෙලාවේ අවධානය යොමුනේ කුමන කාරණා ආරම්භයද? අපි ආරම්භයක් ගමු. ඔව් මනෝජ් අපි මේකට යමුනේ ඉස්සෙල්ලාම මේ අතිගරු ජනාධිපතිතුමායි ගෝඨාභය රටාදන දැක්ම යටතේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලේ පැහැදිලිව කියලා තියෙනවා සතුටින් ජීවත් වන පවුලක් ඵලදායී පුරවැසියෙක් කියන තේමාව. ඒ තේමාව යටතේ අපිට පිටු 18 ඉඳලා 23 දක්වා මේ වෙලා තියෙන පිටු ටිකේම තියෙන අධ්‍යාපනය පිළිබඳව මේ රටේ අපි අනාගතයට පුරවැසියෙක් හදනකොට රට ඵලදායී පුරවැසියෙක් හදන්න ඕන කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි එතුමා දක්වලා තියෙන විශේෂ වැදගත්කමක් අන්කාරට වඩා අධ්‍යාපනයට. ඉතින් ඒ නිසා අපි ජනවාරි මාසයේ 2020 ඒ දැක්මේ අරමුණු ඉටු සාක්ෂාත් කරගන්න අපි අමාත්‍යාංශයේ කැබිනට් අනුමැතිය අරන් බලකායක් පිටේවුවා. විශේෂ කාර්යසාධක බලකාය. ඒ බලකායට අපිට පැවරුණු වක්කීම තමයි මේ අධ්‍යාපනයේ කළ යුතු ප්‍රතිසංවිධාන නැත්නම් වෙනස්කම් මොනවද කියලා හඳුනාගෙන යෝජනා ඉදිරිපත් කිරීම සඳහා. ඒකට අපි පත් කරගත්තා වකීපු සේදර මහත්මයා, උපාලි සේදර මහත්මයා ආචාර්ය ප්‍රධානත්වයෙන් 12 දෙනෙක් යුතු කමිටුවක්. ආචාර්ය මහාචාර්යවරුන්ගේ සමන්විත කමිටුවක්, විද්වතුන්ගේ සමන්විත. ඒ අයට පැවරුනේ මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා ඉදිරියේදී කළ යුතු වෙනස්කම් හඳුනාගෙන අපිට ඉදිරිපත් කිරීම යෝජනාවලිය. ඒ යෝජනාවලිය අපි දැන් ආරම්භ කරලා දැන් මේ වෙනකොට මාස කිහිපයක් ගත වෙලා තියෙනවා. ඒ ජනවාරි මාසේ පත් කරත් එක්ක මාරිමා කරා. නමුත් ඔබ දන්නවා මාර්තු මාස වෙනකොට මේ කොවිඩ් වසංගතය ආවා. ඒ නමුත් ඒ බලකායේ ඒ තමන්ගේ කාර්යභාරය අතහැරියේ නැහැ. මේ මාස කිහිපෙත් ඒ කටයුතු කරගෙන ගියා. රැස් වෙලා එක විදිහට රැස් වෙලා ඔන්ලයින් ක්‍රමයෙන් රැස් වෙලා ඒ කරගෙන ගියා. ඒ කරගෙන ගියේ වර්තමාන තත්ත්වය තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මේකේ
දවසයෙන් හදපු සැලැස්මක් අපි මුලින් ඉදිරිපත් කරා අතිවර ජනාධිපතිතුමාට පහුගිය මාසයේ. එතකොට එතුමා කිව්වේ මේක මට අවසාන වශයෙන් බාර දෙන්න කලින් ඔබතුමාලා මහජනයාට මේක ඉදිරිපත් කරන්න, පිටුත ඉදිරිපත් කරන්න, සමාජගත කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මට ඉදිරිපත් කරන්න කියලා කිව්වා. ඒ අනුව තමයි අපි පටන් ගත්තේ මේක සමාජගත කරලා ජනතාවගේ අදහස් දැනගෙන අවසාන වශයෙන් වාර්තා බාර දෙන්න පෙර ඒ කටයුතු කරන්න. ඒ ක්‍රියාවේ ආරම්භය තමයි ඔබ සමග පටන් ගන්න. ඔව්. අපි මේ කාර්යසාධක බලකාය සභාපතිතුමත් එක්ක දැන් මේ නිර්ණායක සාදාල කාරණා සූදානම් කරලා තියෙන හින්දා ඒ ගැන කතා කරන්න කලින් අපි ජයරත්න ආචාර්යතුමත් එක්ක සාකච්ඡා කරොත් අපි මොන වගේ ළමයෙක්ද මේ හරහා මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ බිහි කරන්න යන්නේ කියලා. අපි දකිනවා මේ ගුරුවරුන්ගේ කාර්යය, විෂයමාලාවර කාර්යය කතා කරනවා වගේම මේ ළමයා පාසලට අරගෙන යන පොත් බෑග් එකේ ඉඳලම යම් සංවාදයක් තියෙනවා. අපේ රටේ දරුවන්ට ගොඩක් කොන්දේ අමාරුව. ඒකට හේතුව තමයි බෑග් එක බර වැඩි. මේක දරා ගන්න බෑ. එතන ඉඳලම සංවාදයක් තියෙනවා. මමලිච් ඇත්තරම මම ස්තුතිවන්ත වෙන්න ඕන රූපවාහිනියට, ජාතික රූපවාහිනියට ඉස්ලාම අපිට ගුරු ගෙදර කියන වැඩසටහන ආරම්භ කරලා අපේ දරුවන්ට පිළිගැන්වීමට අවස්ථාව දීම ගැන. ඒකම ඔබතුමා දන්නවා ලංකාවේ ඉතා හොඳ අධ්‍යාපනයක් තියෙනවා. ඒක අපි සියලු දෙනාම මේ අධ්‍යාපනයේ ප්‍රතිඵල. අපි ඒකට ඒ අධ්‍යාපන පරිපාලකයන්ට, හිටපු අමාත්‍යවරුන්ට, ජනාධිපතිවරුන්ට සහ සියලු දෙනාට, ආචාර්යවරුන්ට, විදුහල්පතිවරුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. හැබැයි දැන් සමාජයේ සියලු දෙනාම ගුරුවරුන්, අධ්‍යාපනඥයන්, විදුහල්පතිවරුන් ඔක්කොමලා කියන්න පටන් ගන්න තියෙනවා. හැබැයි අපි දැන් අධ්‍යාපනයේ වෙනසක් අවශ්‍යයි කියලා. ඒක සියලු දෙනාගේ මතය. එතකොට මේ පරිසරය වෙනස් වෙලා. පරිසරය වෙනස් වීම අනුව අපි වෙනස් වුනේ නැත්නම් අපිට යාවත් කාලන වෙන්න බෑ. උදාහරණයක් වශයෙන් ඉස්සර මොරිස් මයිනර් කාර් එකක අපි එළවනවා. හැබැයි දැන් අද කාර් එක අපි මොරිස් මයිනර් ගන්න නැහැ නේ. ඇයි? ඒක ෆුල් ඔප්ෂන් නැහැ. නේද? එයා බෑග් නැහැ, එයා කන්ඩිෂන් නැහැ, මොනවාද සෙන්සර්ස් නැහැ, මොකුත් නැහැ. දැන් අපි ගන්නවා නම් ෆුල් ඔප්ෂන් කාර් එකක් තමයි ඉල්ලන්නේ. ඒක කාර් වෙනස් වෙනවා. ටෙලිෆෝන් ගන්නකො. ටෙලිෆෝන් ගත්තත් ලෑන්ඩ් ෆෝන් එකෙන් නෙවෙයි පටන් ගත්තා. ඒක නම්බර කරකෝලා ගත්තා. දැන් ලෑන්ඩ් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන් නේ. දැන් වෙළඳපොලේ ඉල්ලන්නේ හොඳ ස්මාර්ට් ෆෝන් එකක්. ඒ වගේ අපේ අධ්‍යාපනයේත් ඒ දවස්වල අර දැනුම විතරක් පාවිච්චි කරව දැනුම විතරක් තිබු පුද්ගලයා අදට ගැලපෙන්නේ නැහැ. අපි ඉස්කෝලෙන් එන්නේ අර දැනුම විතරක් කරපින්නාගත් අර න්‍යාය විතරක් කටපාඩම් කරගත් දරුවෝ. ඒ අය අද ලෝකෙට ගැලපෙන්නේ නැහැ කියලා අපි සියලු දෙනා පිළිගන්නවා. අධිකාරී ජනාධිපතිතුමා එක නිතරම කියනවා. එතුමා එක වෙනස් කරන්න ඕන කියලා කියනවා. අපි කියනවා, විදුහල්පතිවරු කියනවා. හැබැයි මේකට ගරු ඇමතිවරු කියනවා. මේකට ලේසියෙන් එක උත්තරයක් හොයන්න බෑ. දැන් කාර් එකක් හදනවා නම් ඒක ෆැක්ටරි වෙනස් කරලා කරන්න පුළුවන්. දැන් ග්‍රැම්ෆෝන් 30ක් CD එකක් හදනවා නම් ඒක වෙනස් කරන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකක් කරනවා නම් ෆැක්ටරි වෙනස් කරම හරි. හැබැයි අධ්‍යාපන ක්‍රමයක් වෙනස් කරනවා කියන එක එහෙම ලේසි නෑ. නේද? එහෙමනම් අන්න ඒක ඉස්ලාම තේරුම් ගන්න ඕනේ. ඒතකොට ජනතාව තේරුම් ගන්න ඕන අපේ දරුවෝ 21 වන සියවසට ගැලපෙන 4th ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක එහෙම නැත්නම් 4 වන කාර්මික විප්ලවයට ගැලපෙන දරුවන් බවට පත් කරන්න ඕන. ඒතකොට ඒකට සඳහා නම් අර පරණ දැනුම විතරක් කරපින්නාගත් දරුවෝ ගැලපෙන්නේ නැහැ. අර ලෑන්ඩ් ෆෝන් එක අද වෙළඳපොළට ගැලපෙන්නේ නැහැ වගේ. හැබැයි අපි අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ ලෑන්ඩ් ෆෝන් හදන්න තමයි. ග්‍රැම්ෆෝන් 30 හදන්න තමයි. මොරිස් මයිනර් කාර් හදන්න තමයි. හැබැයි එහෙමනම් අපි අද අර ෆුල් ඔප්ෂන් කාර් හදන්න නේද? සියලු අංග සම්පූර්ණ කාර් එමෙ ස්මාර්ට් ෆෝන් එකක් හදන්න අධ්‍යාපන ක්‍රමය වෙනස් කරගන්න ඕන. දැන් ඔබතුමා අහුවනේ කොයි වගේ දරුවෙක්ද හදන්න ඕන කියලා. ඒතර දැන් මේ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වෙන්නේ අර න්‍යාය විතරක් දන්න. හරි ප්‍රායෝගික නැති. නේද? ගොඩක් කලාවට ධනාත්මකව හිතන්නේ ගොඩක් ඍණාත්මකව තමයි හිතන්නේ. ගොඩක් ප්‍රායෝගිකව හිතන්නේ න්‍යායාත්මකව තමයි හිතන්නේ. නේද? ඒකට ප්‍රශ්නයක් ආවහම තමයි උත්තර හොයන්නේ. ප්‍රශ්නෙට එන්න කලින් උත්තර හොයන්නේ නැහැ. ඊළඟට සමහරලාට යෆොම් මානසිකත්වයෙන් හැබි ඔක්කොම ආණ්ඩුව කරලා දෙනකම් පිටරටක් කරලා දෙනකම් නේද? අම්මලා තාත්තලා කරලා දෙනකම් බලන් ඉන්න එක්කෙනෙක් තමයි හැදෙන්නේ. නේද? ඒකම ගැටළු වලට විසඳුම් හොයන අය නෙමෙයි හැදෙන්නේ. ගැටළු සාකච්ඡා කරන අය. හොඳට ගැටළු සාකච්ඡා කරන්න දක්ෂයි. එහෙමනම් අද අපිට ඕන අධ්‍යාපන ක්‍රමේ 21 වෙනි සියවසට ගැලපෙන්න ඕන කවුද? න්‍යායාත්මක නෙමෙයි ප්‍රායෝගික කට්ටිය. හරිද? ඊගාවට රියැක්ටිව් නෙවෙයි ප්‍රොඇක්ටිව් කට්ටිය. ඒ කියන්නේ ප්‍රශ්නයක් එන්නේ ඉස්සර කලින් සූදානම් වෙන කට්ටිය අපිට අවශ්‍යයි. ඊළඟට ප්‍රැග්මැටික්. ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාත්මක භාවයට පත් කරන්න පුළුවන් අය ඕන. අපිට ගොඩක් කොළ ලියන්න දක්ෂයි. හරි? හැබැයි ප්‍රායෝගික භාවයට පත් කරලා ක්‍රියාත්මක භාවයට පත් කරන්න හරි අමාරුයි අපේ කට්ටිය.
හරි ඊළඟට යපමානසිකත්වය නෙමෙයි ස්වාධීන හැමදේම නිකන් ඉල්ලන්නේ නැති හරි මේක අපි වියදම් කරලා කරමු. දැන් ජපාන වගේ අය නිකන් ගන්න free is most expensive කියලා කියන්නේ. නිකන් දුන්නත් ඒක හරි මිලාදිකයි. දැන් අද අපේ රටේ හැමදාම තාම මේ දවස්වල ඡන්ද තියෙන ඔක්කොම නිකන් දෙන්න තමයි බලන්නේ නේද? ඒ නිකන් දෙන එකත් හොඳ නැහැ. ඒ අපේ සම්පත් සීමිතයිනේ. ඒ අපොම් මානසිකත්වයෙන් තොර අය ඉන්නවා නේද? ඒ විතරක් නෙවෙයි ගැටලුවක් විසඳීමට හැකියාව තියෙන රටට ආදරය කරන. විශේෂයෙන්ම අද අපේ අධ්‍යාපකයන් ඉතින් රට ගැන හිතන අයත් නැහැ. තමන් ගැන තමයි හිතන්නේ. රට ගැන තමයි අන්තිමට හිතන්නේ. හැබැයි ජපාන වගේ රටවල ඉස්සලාම රට ගැන හිතනවා. ඊළඟට තමන්ගේ ආයතන ගැන හිතනවා. ඊළඟට තමන්ගේ පවුල ගැන හිතනවා. අන්තිමට තමයි තමන් ගැන හිතන්නේ. බොකු කියලා කියනවා. අපි රටේ අපේ රටේ ඉන්න බොකු තමයි නේද? ඒ වගේ ගොඩක් අනිත් පැත්තට හරවන්න කරලා තියෙනවා. එහෙමනම් ඒ සියල්ලම කරන්න රටට ආදරය කරන, ගැටළු වලට විසඳුම් හොයන, ගමේ ප්‍රශ්න අඳුරන, රටේ ප්‍රශ්න අඳුරන, ඒවට යම් විසඳුම් ඉදිරිපත් කළ හැකි නිර්මාණශීලී ප්‍රායෝගික පුද්ගලයෙක් තමයි අපිට අවශ්‍ය. දැන් එන්න තමුන්නාසර තේරුවා ඇති. මෙන්න මේ දරුවා තමයි අපිට හදා ගන්න ඕන. ඒ දරුවා හදන්න නම් මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් අමාරුයි. ඒක වෙනසකට භාජනය වෙන්න ඕන. එනකොට කොහොමද මේක කරන්නේ? ඒතරේ අපි මම P8ක් කියලා හඳුනන එන්ඩ් එකට එන ළමයා උදාහරණයක් වශයෙන් ප්‍රැක්ටිකල්. හරි? තියරිටිකල් නෙවෙයි ප්‍රැක්ටිකල්. ප්‍රොඇක්ටිව්. හරි? ඊගාවට පේට්‍රියොටික්. රට ආදරය කරන. ඒ වගේ P8ක් තියෙනවා. අවසානයේ ප්‍රොබ්ලම් සෝල්වර් කෙනෙක් තමයි අපිට ඕන. ඉතින් ඒ පුද්ගලයා හදන්න නම් අපි දැනට පවතින කරිකියුලම් එක විෂය නිර්දේශ වෙනස් කරන්න ඕන. ඒකට අවශ්‍ය ටීචිං ලර්නින් මෙතඩ්ස්. අර ගුරුවරයා ගිහිල්ලා ඔක්කොම න්‍යාය උගන්වන එක නෙමෙයි. න්‍යාය වෙනකොට ප්‍රායෝගිකව හිතන ගම ප්‍රශ්න අඳුරගන්න අර ඔතෙන්ටික් ලර්නින් කියලා තියෙනවා. ඒක සාමාන්‍ය න්‍යාය ඉගෙනගත් එක ප්‍රායෝගිකව පාවිච්චි කරනවා. උදාහරණයක් වශයෙන් අපි හිතනවා තීමැටික් කියලා කියනවා. එමුනම් ඒ තීම් එකක් අරගෙන උදාහරණයක් වශයෙන් ෆිෂරිස් කියන්නකො. ඒතර ඒ ෆිෂරිස් එහෙම නැත්නම් දීවර කර්මාන්තය ගැන ආර්ථික විද්‍යාව අනුකූලව බලන්නේ කොහොමද? ඒකේ සංඛ්‍යාලේඛන අනුව බලන්නේ සංඛ්‍යාලේඛන කොහොමද? එහෙම නැත්නම් මැත්ස් පාවිච්චි කරලා ඒක ගණන් හදන්නේ කොහොමද? ව්‍යාපාර ඥානය පාවිච්චි කරලා ඒක දියුණු කරගන්නේ කොහොමද? ආර්ථික විද්‍යානුකූලව ඒක හැඩ ගහන්නේ කොහොමද? හරි? ෆුඩ් ප්‍රොසෙසින් අනුව ඒක වැලියු ඇඩ් කරන්නේ කොහොමද? එයාගේ ගොඩාක් දේවල් ප්‍රායෝගිකව දකින ක්‍රියාවට බවට හරවා ගත හැකි දරුවෙක් තමයි අපිට අවශ්‍ය. අපි වෙලාව බලලා එතනින් එහාට කතා කරමු. ඩීපෝල් දැන් අලුත් වෙලා ඩාලි පටල වෙතින් දිස්නි දෙන්න සෝදන්න. හොඳයි සුනිල් ජයන්තනාරත්න ආචාර්යතුමා සඳහන් කරා වගේ අන්තිම P එක ප්‍රොබ්ලම් සෝල්වර්. ප්‍රොබ්ලම් සෝල්වින් මෙතඩ් එක මොකක්ද කියලානේ අපිට තියෙන ප්‍රශ්නේ නේද? අපි කාමරයකට ඇවිල්ලා මේසෙකට ඇවිල්ලා අපිට සාකච්ඡා කරනවා. අපිට කේස් ස්ටඩීස් තියෙනවා. අපිට ලිටරේචර් තියෙනවා. නමුත් ඒ මම කියපු ටික ඔක්කොම මේ කොලයකට දාලා තියෙනවා. මේ අපේ මේ කැමරාවෙන් පේනවද දන්නේ නැහැ. ඔව්. බලන්න මෙන්න මේකේ මේ එන්ඩ් එකේ තියෙනවා බලන්න P8. හරි? මෙතන. එතන මේ P8 ඒ ළමයා හදන්න නම් අපි අවසානයේ ඔහුට නොලෙජ් එක දැනුම ඔහුගේ ක්‍රියාකාරීත්වය ස්කිල්ස් හැකියාව ආකල්ප සහ මයින්ඩ්සෙට් වගේ දේවල් හදන්නට. ඊට පස්සේ ඒක සඳහා තමයි අපි කරිකියුලම් එක විෂය නිර්දේශ හදන්නේ. ඒ සඳහා තමයි ටීචිං ලර්නින් වෙනස් කරන්නේ. ඒ සඳහා තමයි ඇසෙස්මන්ට් වෙනස් කරන්නේ. ඒකට තමයි අපි කන්ටිනියස්ලි මේක හදලා වෙනස් කරන්නේ. මේක තමයි සමස්ත වැඩසටහන මම හිතන්නේ ආචාර්ය සේදර මහතා ඒකේ විස්තර කියයි. ඉතින් එහෙමනම් දැන් පැහැදිලි අපිට මේ පවතින අධ්‍යාපන ක්‍රම වෙනස් කිරීමට ලොකු වෙනස්කම් රාශියක් කරන්නට ඕන. ඒතර ඒ වෙනස්කම් ඔක්කොම කරන්න අපි සියලු දෙනාගේ සහයෝගය අරගෙන ජනතාවගේ ආකල්ප අරගෙන එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ යෝජනා අරගෙන එකට එකතු වෙලා කරන වෙනසක් තමයි. මොකද ඕනෑම වෙනසක් කරනකොට සාමාන්‍යයෙන් රෝලර් කෝස්ටර් ඉස්සලා වැටිලා තමයි උඩට නගින්නේ. ඒ නිසා අපි බය නැතුව මේකට මුහුණ දෙන්න ඕන. අධිකාරී ජනාධිපතිගේ නායකත්වය යටතේ ගරු ඇමතිවරු දෙදෙනාම උසස් අධ්‍යාපන ඇමතුමත් අධ්‍යාපන ඇමතුමත් මේකට ගොඩාක් මහන්සි වෙනවා. ඒකට ලේකම්තුමා ඇතුළු උපදේශකවරුන් අපි එකතු වෙලා මේක කරන්නේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඔව් දැන් ඒ සඳහා යෝජනාවලියක් සකස් කරලා තිබෙනවා. මම හිතන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ අය වගේම මේ පිළිබඳව කැමැත්තක් කුතුහලයක් තියෙන ඕන කෙනෙක් මොකද්ද මේ වැඩපිළිවෙල කියලා දැනගන්න කැමැත්තෙන් ඇති. අපි අභ්‍යන්තරයට ගිහිල්ලා යම් යම් කාරණා වෙන වෙනම සාකච්ඡා කරමු ආචාර්යතුමා. ඊට කලින් ඔබතුමාලගේ යෝජනාවලිය මොකක්ද කියලා සැකෙවින් හඳුන්වා දීමක් කරලා ඉමු. මනෝජ් සෞභාග්‍ය දැක්ම වැඩසටහන නිකන් ඇති වුණා නෙවෙයි. අවුරුදු 3-4ක් තිස්සේ ජනාධිපතිතුමා මේ කාර්ය සඳහා ඇතිවන්නට ඉස්සර ලෑස්ති වුණා. ඒ වියත්මගේ පෙරමුණේ වැඩ කරපු කෙනෙක් විදිහට
ඒ ව්‍යත්මගේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට තමයි සෞභාග්‍ය දැක්ම එළිදකින්නේ. ඒ වෙලාවෙත් අපිට අධ්‍යාපන ක්‍රමයේ තියෙන සමස්ත ගැටලු ගානක් අපි දැකලා තිබුණා. අපි අර මනෝජ් කිව්වා වගේ පාසල් අල්ල බර වැඩි කියන එක පොඩි දර්ශකයක් පමණයි. නමුත් අපිට තියෙන සම්පූර්ණ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. අපේ ශිෂ්‍යයෝ හැම වෙලේදීම විභාගයේ සමත් වීම අරමුණු කරගත්ත මව්පියන් ඒ සඳහා දුවන ශිෂ්‍යත්ව විභාගයේද එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයේද උසස් පෙළ විභාගයේද මේවා මේ දරුවන්ට මේ ඊටාම වැදගත් කඩයින් බවට පත් වෙලා තියෙනවා. ඒවා තරණය කරන්නේ කොහොමද කියන එක තමයි අම්මලා තාත්තලාට තියෙන ලොකුම ඕනකම. ඒක නිසා පාසල ප්‍රමාණවත් නැහැ කියලා බාහිරව ළමයින්ට උගන්වන්න පුදුම මහන්සියක් දරනවා, ධනයක් වැය කරනවා. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමය තුළ මිනිස්සු සෑහෙන වෙහෙසකට පත් වෙලා තියෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. ඒකම තමයි මේ ඉගෙනීම තුළ තියෙන සම්පූර්ණ කරුණු වලට තැන දෙන ක්‍රමයක්. අර කලින් මේ අපේ ආචාර්ය නවරත්න සඳහන් කරා වගේ අපි ළමයින්ගේ කුසලතා දියුණු කිරීම හැකියාව දියුණු කරනවායි කියන එක යමක් කරන්න පුළුවන් කෙනෙක් බිහි කිරීම සිදු වෙන්නේ නැහැ අධ්‍යාපනය තුළ. ඒකම අධ්‍යාපනයේ තියෙන තව වැදගත්යක් අඩුපාඩුවක් තමයි අපි බිහි කරන ඔක්කොම ළමයි එක වාගේ. මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් ස්ටීරියෝටයිප් කියලා. එකම විදිහේ ළමයි තමයි බිහි වෙන්නේ 3,50,000ක් පළවෙනි ශ්‍රේණියට අරගෙන ඒක 11 වෙනි ශ්‍රේණියෙන් හරි 13 වෙනි ශ්‍රේණියෙන් පිට වෙනකොට වෙනසක් නැහැ ළමයි අතර. ඉතින් වෙළඳපොළට ගියාම මේ අයට ඉල්ලුමක් නැහැ. එක ආකාර පුද්ගල පිරිසක් තමයි වෙන්නේ. මේවා විවිධාංගකරණය කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ ඔක්කොම තීරණය වෙන්නේ අපි උගන්වන විෂය මාලාවත් ඒ සඳහා හරි ගස්සලා තියෙන පෙළ පොත් පාඨ ග්‍රන්ථ සියල්ලත් මේ ඔක්කොම ළමයින්ට අමතපත් කරන ගුරුවරයාත් සහ පාසල් පද්ධතියත්. ඉතින් මේ පාසල් පද්ධතිය සහ ගුරුවරයා දිහා බැලුවම එකක් තමයි අපි ඉතාමත්ම මම නම් හැමෝටම අගය කරන දෙයක්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ මම මේ කලාපයේ හැම රටකම වාගේ වැඩ කරලා තියෙන කෙනෙක්. අපේ අධ්‍යාපනයේ මේ කලාපයේ අනිත් රටවල් වලට වඩා බොහොම ඉදිරියෙන් ඉන්නේ. නමුත් මේ වෙනස කරන්නත් පුළුවන්කම තියෙන මේ කලාපයේ ඉස්සෙල්ලාම ලංකාවට පමණයි කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා. මොකද අපිට තරම් උගත් ගුරු පිරිසක් මේ දකුණු ආසියාවේ නෙවෙයි ආසියාවෙම හොයාගන්නත් නැහැ. මොකද ඒ තරම් හොඳ බහුශ්‍රත ගුරු පිරිසක් ඉන්නවා. නමුත් මේගොල්ලන්ට මඟ පෙන්වීමක්, මේගොල්ලන්ට අත්දැලා දීමක්, මේගොල්ලෝ අවශ්‍ය තැනට යොමු කිරීමක් අධ්‍යාපන ක්‍රමය තුළ සිදු වෙන හුඟක් අඩුයි. ඒක නිසා ගුරුවරයා දිහා අපි අලුතෙන් බලන්න සිදු වෙලා තියෙනවා. පාසල් වල විදුහල්පතිවරු දිහා අලුතෙන් බලන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මේ ගේන අධ්‍යාපන ප්‍රතිසංවිධාන මේ සියලුම දේවල් පැතිකඩවල් දිහා බලලා තියෙනවා. මම මේක මූලික වශයෙන් කාණ්ඩ තුනකට කැඩුවොත් මනෝජ්. අපි පාසල් පද්ධතිය වෙනස් කරගන්නට ඕනේ. කියන්නේ දැන් තියෙන පාසල් ක්‍රමය තුල ලොකු ප්‍රශ්න තියෙනවා. ඒවා ගැන මම සරලව කිව්වොත් එහෙම දර්ශක කිපයක් විදියට පළවෙනි ශ්‍රේණියට ළමයෙක් ඇතුළත් කරගන්න පුදුමාකාර මහන්සියක් දෙමව්පියන් දරන්න සිදු වෙලා තියෙනවා. ඒ කරලත් විශාල ඉච්ඡාභංගයන්ට පත් වෙන මව්පියවරු අන්තිමට ජාත්‍යන්තර පාසල් වලට ළමයි ඇතුළත් කරනවා. ඒවට විරුද්ධ නිසා නෙවෙයි. නමුත් සිදුවෙන සිද්ධිය මම මේ කියන්නේ. ඒ වගේම තමයි 6 පන්තියට ළමයෙක් යන්න 5 ශිෂ්‍යත්වයේ සමත් වෙන්න පුදුමාකාර මහන්සියක් මව්පියවරු දරුවෝ දරනවා. එතකොට මේ වෙන තමයි අර මව්පියන් වෙහෙසටපත් වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි ආපහු 12 වෙනි ශ්‍රේණියට හොඳ ඉස්කෝලේකට ගිහිල්ලා උසස් පෙළ හදාරුවොත් විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වෙනවා කියන විශ්වාසය උඩ ඒ සඳහා මහන්සි වෙන්න වෙලා තියෙනවා. එතකොට මේ පාසල් පද්ධතිය තුල තියෙනවා අනිවාර්යයෙන්ම ප්‍රශ්න මාලාවක්. ඉතින් මේ සඳහා තමයි ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ අපි දැනට තියෙන ජාතික පාසල් තියෙන්නේ ලංකාවේ 371යි. මේක 1000කට ගෙනෙනවයි කියන එක තමයි සෞභාග්‍ය දැක්ම කියලා තියෙන්නේ. ජාතික පාසල් 1000ක් කරනවයි කියලා ලංකාවේ. එතකොට මේ අතර තිබුණා අධ්‍යාපන කොට්ටාස තියෙනවා ලංකාවේ ඩිවිෂනල් ඔෆිස් කියලා අධ්‍යාපන කොට්ටාස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට බොහෝ දුරට සම වෙන විදිහට 312ක් ලංකාවේ තියෙනවා. මේ 312න් 125ක එක ජාතික පාසලක්වත් නැහැ. ඔබට මේ පේන ඇති තියෙන විෂමතාව අධ්‍යාපනය තුළ පුදුමාකාර විෂමතාවයක් තියෙනවා. මේ විෂමතාවය තුළ තියෙන්නේ තව හැඟවිච්ච කරුණක්. බලපුලුවන්කාර අයට සම්බන්ධකම් තියෙන ධනය තියෙන අයට කොහොම හරි අර ජාති ලොකු පාසල් වලට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙන අතර සාමාන්‍ය මිනිහගේ දරුවාට පාසලක් ලබා ගන්නවා කියන එක බොහොම අපහසුකාරී තත්ත්වයක තියෙනවා. මේක ජනාධිපතිතුමා හොඳින්ම පිළිගන්න කරුණක් තමයි. ඒ කියන්නේ එතන ආචාර්යතුමා ක්‍රමවේදයේත් එන ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රමවේදයේ ප්‍රශ්නේ මොකද ක්‍රමවේදයේ ප්‍රශ්නේ කියන්නේ අපි දෙන්නේ නිදහස් අධ්‍යාපනයක් නේ. මේක පබ්ලික් කියලා කියන්නේ මිනිස්සුන්ගේ පොදු ධනයෙන් කරන දෙයක්.
එතකොට මේ පොදු ධනයෙන් කෙරෙන දෙයක් මිනිස්සුන්ට සමව ලැබෙන්න ඕනේ. එහෙම මිනිස්සුන්ට මානව අයිතිවාසිකමක් තියෙන අපි හැමෝටම මේ සමානත්මතාවය තියෙන්න ඕනේ කියන එක. ඒ සමානත්මතාවය අධ්‍යාපනය තුල නැහැ. මේක පාසල් පද්ධතියෙම පේනවා. දැන් තියෙනවා ඉස්කෝල 1AB ඉස්කෝල කියලා එක කොටසක්. 1C කියලා තව කොටසක්. ඊට පස්සේ තියෙනවා type 2 කියලා ඉවරලා type 3 කියලා. මේ ව්‍යුහය දිහා බැලුවම පේනවා මේකෙම තියෙන සමාජ ස්තරයක් තමයි. ඒතකොට මේ ක්‍රමය වෙනස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දිග වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. මේ ළඟදී අපි ජනාධිපතිතුමා එක්ක කරපු සමාලෝචන රැස්වීමේදී අපි ජනාධිපතිතුමාට කිව්වා මේ 1000 ප්‍රමාණවත් වෙන්නේ නැහැ සමහරවිට ඉන් එහාට අපිට යන්න සිදු වෙවි කියලා. ජනාධිපතිතුමා ඒ විරුද්ධත්වයක් දැක්වේ නැහැ. ඉතින් අපි දැන් මේ වෙනකොට ජාතික පාසල් සංඛ්‍යාව 1165ක් දක්වා වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ 1165ක් කියනකොට අර අපි කිව්වේ කොට්ටාස 124 25කට නැහැ කියලා එක ජාතික පාසලක්වත් ඒ හැම කොට්ටාසයකටම ජාතික පාසල් ලැබෙනවා. දැන් සමහර තැන්වල තියෙන මම දන්නවා මම ඊයේ අපි මේ ලයිස්තුව ඇත්ත වශයෙන් අවසාන වශයෙන් අපි සකස් කරේ සිකුරාදා පෙරේදා ඒ සකස් කිරීම කරනකොට මට පේනවා සමහර දිස්ත්‍රික්කවල දැන් මාතලේ වගේ දිස්ත්‍රික් එක 100%ක්ම දැන් තියෙන 1AB ස්කෝල ඔක්කොම ජාතික පාසල් බවට පත් වෙනවා. දැන් මෙතෙන්දිත් මං හිතනවා ඔබේ හිතේ තියෙන ප්‍රශ්නයක් වෙනවා ඇති මේ පාසල් ටික ඔක්කොම අයිති පළාත් සභාවටනේ. ඔව් ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් 1000කම අමතර බරක් ගන්න යනවාද කියලා. ගන්න යනවාද කියන ප්‍රශ්නේ ස්වභාවිකව මේ දේශපාලනික වශයෙන් හිතන්න සිදුවෙන එකක්. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අධ්‍යාපනයේ අයිති පළාත් සභාවට උනාට දැනට ওই තියෙන ජාතික පාසල් 371 පාලනය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය තුලින්. ඉතින් තව දැන් ජාතික පාසල් ගාන 1165ක් වුණොත් හරි 1000 වුණොත් එහෙම අපි තාම මේ පිළිබඳ අවසාන නිගමනයක් නැහැනේ. ඒකත් අධ්‍යාපන අමාත්‍යාංශයට ගන්නවද කියන ප්‍රශ්නේ මිනිස්සුන්ට ඇති වෙන ප්‍රශ්නයක්. අපේ බලාපොරොත්තුවක් නැහැ එවැනි ක්‍රමවේදයක් ගැන. අපිට ඕනෙන්නේ ළමයෙක්ට හොඳ පාසලක් ලබා දීම තමයි අපේ චේතනාව. ඒක නිසා මේ පිළිබඳව අලුත් විදිහකට ආයෙ හිතන්න සිදුවලා තියෙන පරිපාලනයේදී අපි ලේකම්තුමා එක්කත් මේ ළඟදීත් අපි සාකච්ඡා කරා. මේකට කොහොමද පළාත් සභාවත් අධ්‍යාපන අමාත්‍යාංශයත් දෙකම එකතු වෙලා මේ ක්‍රමවේදයක් හදාගන්නේ අපේ චේතනාව වෙන්න ඕනේ නේ. අර ජනාධිපතිතුමා හැමදේම කියන්නේ ළමයාගේ පැත්තෙන් ප්‍රශ්නේ දිහා බලන්න. පරිපාලනයේ දිහා ප්‍රශ්නේ දිහා බලන්න එපා. දේශපාලනයේ ප්‍රශ්නේ දිහා බලන්න එපා. ජනාධිපතිතුමා අපිට හැම වෙලෙදිම කියන එකක් තමයි ළමයාගේ පැත්තෙන් අධ්‍යාපනය දිහා බලන්න කියන එක. ඒක හරියට හරිම නිවැරදි. අපි එතන ඉන්නවා ඇවිල්ලා. එතකොට මේ පාසල් පද්ධතිය තුළ අපි විශාල වෙනස්කම් සමූහයක් කරගෙන යනවා. මොකද්ද ජාතික පාසලක් කියන්නේ? මේකේ නාම පූර්ව විතරක් ජාතික පාසලක් වුණාට ජාතික පාසලක් වෙන්නේ නැහැ. ඒකට සම්පත් වැඩියෙන් තියෙන ඉස්කෝලයක්ද ජාතික පාසලක් කියන්නේ? දැන් මනෝජ් එහෙම හිතුවම ජාතික පාසලක් කියන එකට මෙතන පාසල් ගන්න වැඩි කරනවා කියන්නේ විශාල ආයෝජනයක් කරන්න සිදෙනවා ජාතික පාසලක් කරන්න. දැන් මේවට කොටින් කියතොත් අද විදුහල්පතිවරු ගත්තොත් අපිට බොහෝ වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි විදුහල්පති කෙනෙක් හොඳ කෙනෙක් හොයාගන්න කියන එකත් ප්‍රශ්නයක්. ඒතකොට මෙතන අපිට ලොකු අභියෝගයක් තියෙනවා විදුහල්පතිවරු 1000ක් අපි ෂණිකව පුහුණු කිරීමේ වගකීම අපිට පැවරෙන අධ්‍යාපන අමාත්‍යාංශයට සහ ජාතික අධ්‍යාපන ආයතන. මොකද විදුහල්පතිවරු පුහුණු කිරීම ජාතික අධ්‍යාපන ආයතනය ඇතුලේ මීපේ තියෙන මධ්‍යස්ථානයෙන් තමයි සිදු වෙන්නේ. ඒ සඳහාත් අපි සැලසුම් මේ වෙනකොට සකස් කරගෙන යනවා. ඉතින් ඒ විදුහල්පතිවරු තැනීම පමණක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. පාසල් සංවර්ධනය කිරීමේ සැලැස්මක් අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් මෙතෙන්දී අපිට භාණ්ඩාගාරයෙන් අපිට උපදෙස් දීලා තිබුණා. මේ කැබිනට් පත්‍රිකාවෙම මීට පෙරින් අධ්‍යාපනය කරපු ආයෝජනයන් විනාශ ඒ ගැන සැලකිල්ල ගනිමින් පාසල් තෝරන්න කියලා. දැන් උදාහරණයකට කිව්වොත් එහෙම පසුගිය රජයේ තිබුණා ළඟම පාසල හොඳම පාසල කියලා ව්‍යාපෘතියක් කෙරුණා. ඒකේ යම් ආයෝජන කෙරලා තියෙනවා. මීට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තුල තිබුණා පාසල් 1000 කියලා ව්‍යාපෘතියක් තිබුණා. ඒ තුළ ආයෝජනයන් ගොඩක් කරලා තියෙනවා. මීට ඉස්සෙල්ලත් තිබිලා තියෙනවා ඉසුරු පාසල් කියලා සංකල්පයක් තිබුණා. ඔය එක එක කාලෙට තිබුණු ව්‍යාපෘතිවල නොයෙකුත් ආයෝජනයන් පාසල් වල කරලා තියෙනවා. මේ ආයෝජන අපත්තේ නොයන විදිහට පාසල් තෝරා ගැනීමේ වගකීමත් අපේ කමිටුවට පැවරුණා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම පාසල් 10 සංකල්පේ තියෙන පාසල් අරගත්තොත් පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන ක්‍රමේ තිබුණ පාසල් වල අපිට පේනවා ඒ 10 දිහා දැන් බැලුවම සමහර ඉස්කෝල්වල තාම ළමයි 200 300 ඉන්න පාසල් තියෙනවා. ඒවා ජාතික පාසල් වලට සුදුසුකම් ලබන්නේ නැහැ. ඒවට ආයෝජනය කරලා තියෙන බව ඇත්ත.
ඒ පාසල් 10න් අපි මේ වෙනකොට තෝරාගෙන තියෙනවා පාසල් 638ක් ඇතුළත් වෙනවා අපේ මේ ගන්න පාසල් 1165ට. ළඟම පාසල හොඳම පාසල කියන ඒවෙමුත් අපි තෝරාගත්ත පාසල් තියෙනවා. එතකොට හොඳට ආයෝජනයේ සිදුවෙච්ච ඒක ජනතාවට දැනුණු. දැන් ළමයින් පාසල් සොයාගෙන ඇවිල්ලා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වෙනවා කියන එකේ තේරුම මිනිස්සු ඒ පාසල පිරියල්ගෙන තියෙනවා කියන එක. මේ පාසලේ හොඳ සේවයක් සිදු වෙන හින්දා තමයි ළමයි මේ පාසලට ඉල්ලුමක් තියෙන්නේ. දැන් ලංකාවේ සමහර පාසල් තියෙනවා මනෝජ් එක ළමයෙක්වත් පළවෙනි ශ්‍රේණියට ඇතුළු වෙන්න ඉල්ලන්නේ නැති පාසලුත් ලංකාවේ තියෙනවා. ඉතින් ඒ තත්ත්වය ඇති වෙන්නේ නැහැ මේකට. ඒතකොට දැන් මනෝජ් හිතන ඇති අපි ජාතික පාසල් විතරක් හදනව නෙවෙයිනේ. මේ ජාති හැම ජාතික පාසලක් එක්කම අපි ඒ වටේ තියෙන ආසන්න ප්‍රාථමික පාසල් ටික ජාලගත කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ පොඩි පාසල් වල ඉන්න ළමයින්ට අනිවාර්යෙන් 6 ශ්‍රේණියට මේ ජාතික පාසලට එන්න පුළුවන් ක්‍රමවේදයක් හරි ගසලා තියෙනවා. ඉතින් එහෙම ක්‍රමවේද මාලාවක්. එහෙම ක්‍රමවේද මාලාවක් හදලා තියෙනවා. අපි ඉදිරියටත් තව මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා දැන් මේ පාසල් අමාරුවෙන් ළමයි තෝරගත්තට ළමයි පාසල් යනවද? පාසලෙන්ද අධ්‍යාපනය ලබන්නේ? මේ වගේ ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඊට පස්සේ දැන් අර වෙනද වගේ ඉංජිනේරු වෘත්තිය එහෙම නැත්නම් වෛද්‍ය වෘත්තිය මේ වගේ ඉලක්ක කරගත්තු රැකියාව වෙනුවෙන් අධ්‍යාපනය ලැබුවත් අනාගතයේ බිහිවෙන රැකියා අද කොහොමද අපි පුරෝකථනය කරන්නේ වගේ තැනකට වර්තමානයේ ඇවිල්ලා තියෙනවා. වෙනස් වෙන ලෝකයේ ස්මාර්ට් ලෝකේ විවිධ අලුත් රැකියා අවස්ථා නිර්මාණය වෙයි. අර මෙතුමත් කිව්වා වගේ මේ පිළිබඳ පුරෝකථනයන් කරන්න මේ ආචාර්ය නවරත්නයන් කිව්වා වගේ එහෙම පුරෝකථනයන් පවා කරන්න අවශ්‍ය වෙලා තියෙනවානේ. නමුත් එහෙම තැනක නොවන ක්‍රමවේදයක් වෙනස් කරන්න මම හිතන්නේ සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. ඒ සඳහා කොහොමද අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානම්? අධ්‍යාපනයේ ක්‍රියාවලිය වෙනස් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් ඒක පරිස්සමෙන් හඳුනන කළ යුතු වැඩක්. ඒකට තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. මම හිතනවා පාසල් පද්ධතියේ ස්ට්‍රක්චරල් සහ ක්වොලිටි දෙකම ගන්නවා. මේ ව්‍යුහාත්මක සහ ගුණාත්මක දෙකම. අපේ අද ආචාර්ය සේදරතුමා කිව්ව විදිහට දැන් පාසල් පද්ධතියේ තියෙන වෙනස්කම් නිසා මේ ඇතුළත් වීමේ අද බලන්න අද අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යය තමයි මේ ළමල ඇතුළත් කිරීමේදී දරන වෙහෙස. අපේ ගරු ඇමතිතුමාත් කතා කරලා කිව්වේ මේක නිදහස් වෙන්න ඕන කියන අදහස් කරන්නේ නිදහස් කියන අමාත්‍ය නිදහස් වෙනා නෙමෙයි. මේක ක්‍රමවේදයක් හදලා ඒ ලේකම්තුමා මොහොතක බාධා කිරීමක් වෙලාව බලලා කතා කරමු. කවුද වේ හාදයා? නමක් ගමක් දන්නේ නන්නේ. හැබැයි මනසේ ව්‍යුහාත්මක වෙනස සුදුසු ක්‍රමවේදයක් හදලා මේ ඇතුළත් කිරීමේ දැන් ආචාර්ය සේදරතුමා කිව්වා වගේ මේක මහජනයාට ගැටලුවක් දෙමාපියන්ට ගැටලුවක් නේ. ඒ ගැටලුවෙන් ඒව නිදහස් කරන්න ඕන. අපි සහනයක් දෙන්න එපේ. මේ ඉසුරු පායට ඇවිල්ලා හැම ළමයෙක්ම ජාතික පාසලක හොරව දිනුන කියන පාසලට දාන එක නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. හොඳ පාසල් පද්ධතියක් හදලා හැමෝටම සමාන අධ්‍යාපනයක් ලබා ගන්න අවස්ථාවක් සලසන එක. ඉතින් ඒ නිසා තමයි මේතර වෙහෙසෙන්නේ. මේ පාසල් පද්ධතිය හඳුනගෙන ඒවට අවශ්‍ය පාසුකම් දෙන්න. දැන් අර කිව්වා වගේ අපේ මෙතර කල් හදපු ව්‍යාපෘති වලින් නොයෙක් ව්‍යාපෘති වලින් හදපු පාසල් තියෙනවා. ඒ පාසල් වලට ළමයි ඇතුළත් කිරීමට අවශ්‍ය අනිත් දේවල් සකස් කරන්න ඕන ක්‍රමවේදයක්. ඒකට මේ නගරේ කොළඹ නගරේ හෝ නගර කීපයක පාසල් වලට ඇතුළත් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ උත්සාහය තුළ ලොකු දුක් විඳිනක් නෙනා දෙමාපියෝ. අපිත් ඉතුරු පාය හැටියට ඉඳලා හැටියට ලොකු වෙහසක් දරනවා. ඉතින් අපි මේකත් අපි ඉදිරියේදී ක්‍රමවේදයක් සකස් කරලා නිරාකරණය කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ පාසල් පද්ධතිය යථාවත් කරන්නේ. මම හිතන හැටියට අපේ පාසල් 10167ක් තියෙනවා සියලුම පාසල් ජාතික පාසල් එක්කම. ඒකවල හරි මේක විචාරවත් කරොත් අපි මේ පිළිගත යුතුයි මේ පාසල් මෙච්චර අවශ්‍ය නැහැ. මොකද මේ පාසල් තිබීම තුළම අපිට වෙලා තියෙන්නේ හැම පාසලකම විෂය මාලාවක් තියෙනවා නිර්දේශයක් තියෙනවා ඒ අනුව ගුරුවරු අවශ්‍යයි. කවදාවත් මේ ගුරුතුමෝ නෙවෙන්නේ නැහැ. හැමදාම ගුරු නැහැ කියලා කියන්නේ. හැබැයි ගුරුවරු 240000ක් ඉන්නවා. මේක බෙදා හැරීමේ ගැටලුවක් තියෙනවා. බෙදා හැරීමේ ගැටලුව තියෙන්නේ පාසල් වල විෂය තීරණය වුණාට ළමයි කීප දෙනෙක් ඉන්නවා. ඒ ගුරුවරු පස්සේ දෙන්න එපා. අපි ළමයි පස්සේ නටත් ගුරුවරු දෙන්න ඕන. නමුත් අර එතුමා කිව්වා වගේ එක ළමයෙක්වත් එතුමත් නැති පාසල් තියෙනවා. ඉතින් මේන්න මේ හඳුනාගන්න පරිස්සමෙන් හඳුනාගෙන අපි ඉතා යථාවත් කරනවා පාසල් පද්ධතියම. ඒකයි මම කිව්වේ විවාහාත්මක වෙනස්කම් කළ යුතුයි. ඒවා ගුණාත්මක වෙනස්කම් කළ යුතුයි. අපි මේක තමයි කරන්නේ. මේ තුලින් කරන්න හදන්නේ උත්සාහ කරන්නේ මේ කාර්යය කරන්න. අපි මේක යම්කිසි වර්ෂයක කරොත් අපි එතනින් එහාට අපි යන්න ලේසි. නමුත් මේ මෙතෙන්ට යන්න අමාරුයි. මේක තමයි අපි මේකෙ ඉස්ලා කරගන්න ඕනේ මේ ටික. මම හිතනවා අපිට මේ ක්‍රියාවලිය තුළ ප්‍රතිසංවිධානය තුළ අපිට කරගන්න පුළුවන් මේ ටික.
අප නිදහස යන්න පුළුවන් ඉස්සර පටන් ගත්තට පස්සේ එතනින් එහාට දියත් කරන්න තියෙන්නේ. සුනිල් ජයන්ත නවරත්න ආචාර්යතුමා දැන් මේ සම්බන්ධයෙන් මේ විෂයමාලා හැදුවත් පාසල් තෝරාගත්තත් ගුරුවරුනේ මේවා දරුවන්ට ලබා දෙන්නේ උගන්වන්නේ සමහර තැන්වල අපි දැකලා තියෙනවා මේ ගුරුවරු තෘප්තිමත් නැහැ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ. තව තැනක බැලුවොතින් මේක මේ ලේසියෙන් කරන්න පුළුවන් රස්සාවක් විදිහට තවත් සමහරව සලකනවා. මේ කොහොම හරි අපේ ගුරුවර්තියට එන්න ඕන ගුරුවරයෙක් වෙන්න ඕන මේ වගේ සරල තැනක ගන්න තැනකුත් තියෙනවා. මහන්සියෙන් වැඩ කරන ගුරුවරුත් අපි ඉන්නවා. එහෙම නොවුනනම් මේ වගේ ප්‍රතිඵලයක් රටකට ගන්න බෑනේ. ඒ වගේම අර තෘප්තිමත් නැති බවක් තියෙනවා. මේ සියල්ල කොයි විදිහටද හඳුනගෙන තියෙන්නේ? ඇත්තටම මනෝජ් අධ්‍යාපන කුමක් සඳහාද? දැන් මනෝජ් උත් ඉස්කෝලේ ගිහිල්ලානේ ආවේ. දැන් මනෝජ්ගේ පොඩි අධ්‍යාපනයෙන් අපි ප්‍රතිලාභ ලැබුවා. මොකද ඉස්කෝලේ? මම කළුතර විද්‍යාලය. කළුතර විද්‍යාලය. ඔයාගේ පොඩි කාලේ සිහිනේ තමයි ප්‍රසන්ටර් කෙනෙක් වෙන එක නේ. එහෙම එකක් හිණයක් තිබුණා. ඔව්. ඒ වගේ විවිධ කට්ටිය ඉන්නවා. ඒතර අධ්‍යාපනය කුමක් සඳහාද කියලා ඇහුවොත් මොකක් සඳහාද? අධ්‍යාපනයේ ජාතික සංවර්ධනය සඳහා විය යුතුයි කියලා අපි හිතන්නේ. මම හිතනවා අතිගෞරව ජනාධිපතිතුමා ඒක පැහැදිලිව නිර්වචනය කරලා තියෙනවා අධ්‍යාපනය ජාතික සංවර්ධනය සඳහායි. Education for National Development. ඒතර මේ Education for National Development කියන එකේ තව යටින් මම ලියලා තියෙනවා Transform Education, Transform Sri Lanka. එහෙමනම් ලංකාව වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය වෙනස් කළ යුතුමයි. මේක තමයි එමුනම් අපි ජාතික සංවර්ධනයට දායක වන අධ්‍යාපනයක් තමයි අවශ්‍ය. දැන් මේක ඔහොම කිව්වට සමහරට තේරෙන්නේ නැහැ. එතකොට මම පොඩි ප්‍රශ්නයක් අහන්න මනෝජ්ගෙන් අපේ ඒක පුද්ගල ආදායම දැන් කීයද? දැන් අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000යි. හරි? හැබැයි අපි 1950 ඩොලර් 89 හිටියේ. ජපානයේ හිටියේ ඩොලර් 90යි. එක ඩොලරයක් ඉඩිය. මැලේසියාව හිටියේ ඩොලර් 30. අපිට වඩා 3 ගුණයක් යටේ. එතකොට අද මැලේසියාව ගිහලා තියෙනවා 12000ට. අර සංවර්ධිත රටක් බවට පත් වෙලා තියෙනවා. ඒක 12000ට වැඩි නම් තමයි සංවර්ධිත රටක් කියලා කියන්නේ. හැබැයි ජපානය ගිහලා තියෙනවා 48000ට. සිංගප්පූරුව 1965 පටන් ගත්තා. මැලේසියාවෙන් කැඩලා. දැන් අද 64000ට ඇවිල්ලා තියෙනවා. අපි ඇවිල්ලා තියෙන්නේ 4000ට. දැන් මොකද්ද ඔබතුමාට හිතෙන්නේ? ඒ කියන්නේ අපිට අවුරුදු 70ක් ගිහිලා තියෙනවා ඩොලර් 4000ට එන්න. ඒ එහෙමනම් අපි 12000ට යන්න ඕනේ සංවර්ධිත රටක් බවට පත් වෙන්න. එතකොට තව අවුරුදු 140ක් විතර යනවා මේ විදිහට ගියොත්. හරිද? ඉතින් ඒක පිළිගන්න පුළුවන්. සිංගප්පූරුවට 64000ට එන්න පුළුවන් 1965 ඉඳලා මේ වෙනකොට. හරි? ජපානට යන්න පුළුවන් 44000ට. දැන් අපි ගණන් බැලුවා මෙන්න මේ විදිහට. දැන් බලන්න ජාතික ආදායම ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ඉඳලා 10% වැඩි කරොත් අවුරුද්දකට බියක් අමාරු වැඩක්. ඒක 10% වැඩි කරොත් 2032 වෙනකොට 12553ට යන්න පුළුවන්. හරි? ඒ කියන්නේ 10ක වැඩිවීම. අපේ අකණ්ඩව ඒක පුද්ගල ආදායම එහෙම නැත්නම් ජාතික ආදායම 10%කට වර්ධනය කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අවුරුදු 15ක් ඇතුළත මේක කරගන්න පුළුවන්. ඒක බැයිද අපිට පුළුවන්. එහෙමනම් අතිගෞරව ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා මෙන්න මේක ක්‍රියාත්මකට නංවන්න. අපි ඔක්කොම එකතු වෙලා මේක නංවන්න. එතකොට මේක බැරිද? දැන් බලන්න මේ රූපසරහන. මේ යුද්ධෙන් පස්සේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ 8 8.4 9කට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ 2012 වෙනකොට අපි 9කට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් 10%කට යන්න. හරිද? එහෙමනම් ඒ 10%ට යන්න අවශ්‍ය අධ්‍යාපනයට ලොකු කොටසක් තියෙනවා කරන්න. එහෙමනම් මම දැන් තමුන්නාසයෙන් අහන්නම් මොකද්ද මේ වෙනස කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපේ රටේ වැඩියෙන්ම විදේශ ආදායම ගෙවන්න. අපි පිටරට ආදායම් ගෙවන රෙමිටන්ස්. කියන්නේ මිනිස්සු පිටරට ගිහිල්ලා ගේනවා. හරි ඊගාවට ගාමන්ට්ස්. එහෙම නැත්නම් රෙදිපිලි. ඊගාවට තේ, රබර්. ඊගාවට ටුවරිසම්. දැන් බලන්න මේ වැඩිම විදේශීය අපිට ලබා දෙන්නේ මේ වලින්. හරි විදේශ රැකියාව වලින් ඊළඟට ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකෙන් එහෙම නැත්නම් රෙදිපිලි, තේ, රබර් සහ සංචාර. දැන් බලන්න මේ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් විදේශ ආදායම් වලට හරි ඒකම නැත්තම් ඔය මැද පෙරදිග යන්න කවුරු හරි හදනවද? වැඩියෙන්ම යන්නේ කවුද? ඔය ගෘහ සේවකයෝ.
හැබැයි ගෘහසේවිකාවන්ට අරාබි භාෂාව කියලා දෙන්නෙත් නැහැ. ගිහලා වැඩක් කරන හැටි කියලා දෙන්නෙත් නැහැ. අපි 6 ඉඳලා 9 වෙනකම්. නේද? සහ නුපුහුණු ශ්‍රමය මේ පුහුණුනේ යන්නේ. ඒතර ජනාධිපතිතුමාට දැන් උවමනාලා තියෙනවා. මේ නුපුහුණු ශ්‍රමය පුහුණු ශ්‍රමය බවට පත් කරන්න. මේ අපේ සේදර මහතා නිතරම කියන දෙයක් තමයි vocationalization of education. දැන් අලුතෙන් හොයාගෙන තියෙනවා අධ්‍යාපන ලැබෙන කාලෙම පාසල් කාලෙම මේ වෘත්තියක් සඳහාත් ඔළුව හදන්න කියලා. දැනුම දෙන්න. හරි. එතකොට විදේශ වැඩියෙන්ම ගෙන අපේ විදේශ ශ්‍රමිකයන්ට කිසිම අධ්‍යාපනයෙන් පහසුවක් සලසලා නැහැ. පුහුණුවක් සලසලා නැහැ. ඒතර අපි බලාපොරොත්තු වෙනවා 6 ඉඳලා 9 කාලෙදී ඒ දැනුම දෙන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි ඔක්කොම ජනාධිපතිතුමා ඉඳලා අපි ඔක්කොම වාහනයක් එලවනවානේ. වාහනේ හරියට එලවන හැටි කියලා දෙන්නේ නැහැ නේ ඉස්කෝලේදී. ඒක බැරිද අපිට? නේද? එතකොට ඒක කරන්න පුළුවන්. කියන්නේ අර අපි ගොඩ ඉඳලා පීනන්න පුරුදු වෙනවා වගේ වැඩක්ද? රයිට්. එතකොට දැන් අපි හොයලා බලුවා මේ අපේ රටේ මේ කෘෂිකර්මය 8%ක්ද තියෙන්නේ. 8%ක් ජාතික ආදායමට එන්නේ වැඩිම එන්නේ සේවා වලින්. ඒතර කෘෂිකර්මයෙන් වැඩිම එන්නේ මේ ෆිෂරිස් වලින්. හරි? ඒ කියන්නේ දීවර කර්මාන්තය. හරි? ඊළඟට එනවා තේ. ඊකට ගොවිකම. පළවෙනි තුන ගමුකෝ. ඒතර දීවර කර්මාන්තය ඊළඟට තේ කර්මාන්තය සහ ගොවිකම. ගොවිතැන. රයිස් හරි? එහෙමනම් දැන් මේකට කෝ අපේ අධ්‍යාපනයෙන් ගමු අදින සහයෝගිකවද? හරි. උදාහරණයක් වශයෙන් දැන් අපි හිතුවොත් ගොඩාක් මාළු අල්ලන්නේ ඉස්කෝලේ යන්නේ නැතුව එහෙම නැත්නම් O level ෆේල් වෙච්ච අය. ඒතර ඒකෙදි අපිට කියලා දෙන්න බැයිද? මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරලා කොහොමද මාළු ඉන්න තැන හොයාගන්නේ? ගිහලා ඒ මාළු ටික අල්ලගන්නේ කොහොමද? ඊකට දැන් ජපානය වගේ රටවල කොටු හදලා ඒ කොටුව දැලක් ගහලා ඒකට මාළුව දාලා කැම දීලා කොටු උස්සනවා. ඒකට මාළු හරි ලේසියෙන් අල්ල ගන්නවා. ඒතර දැල් 50ක් විතර තියෙනවා නම් සතියෙන් සතිය ඒ 50ට දාපුවම අපිට හැමදාම මාළු ඉන්න. ඒ වගේ ක්‍රම තියෙනවානේ. ඊට පස්සේ ව්‍යාපාරයක් වශයෙන් මේ දීවර ව්‍යාපාරය කොහොමද ගෙනියන්නේ? අපි කොහොමද ගණන් බලන්නේ? ඊකට නීතිමය තත්ත්වය විදේශ මුහුදට ගිහිල්ලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒකට අපි නීතිය කොහොමද හදාරන්නේ නේද? මේ වගේ ගොඩාක් දවල් තියෙනවා. ඊකට වී ගොවිතැන. දැන් අපි ඉන්නවා ආචාර්ය උපාධිධාරීන් 1200ක් කෘෂිකරු. ඒ ගොවියා එතනමයි නේද? ඒ නිසා පරීක්ෂණගාරක් තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම එකට යොමු කරලා අර 10% වර්ධනය ගන්න පුළුවන්. ඉතින් ඒකට අධ්‍යාපනය අනිවාර්යයෙන්ම යොමු කරගත යුතුයි. එතනට ආචාර්යතුමාට අපි යමුනොතින් උපාලිසේදර ආචාර්යතුමා ඒ වෙනුවෙන් මොනවද තියෙන්නේ? ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අර මේ අර ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් පිළිබඳව කතා කරන්නේ. අනුජ් දැන් අපි හදාගෙන යන විෂයමාලාව ඇතවශ විෂයමාලාවේ වැඩ අපි පටන්ගෙන තියෙනවා. සෑහෙන දුරකට අපි හැම බදාදම ජාතික අධ්‍යාපන ආයතනයේ අපි මේ කාර්ය කරනවා මේ වැඩමුළු පවත්වාගෙන. දැන් මෙතෙන්දී අපේ ආචාර්ය නවරත්න කතා කරපු ටික අහගෙන ඉන්නකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක සමහරලාට ඒකාන්තයකට යනවද කියලා හිතෙන්න එහෙම නැහැ. මම කියන්නේ මොකද අපි විෂයමාලාව යන්නේ මූලික වශයෙන්ම මම මේක පොඩ්ඩක් ඉඩකට මට දෙන්න වෙනවා. අපි පාසල් වර්ෂයම වෙනස් වෙනවා. අපි දැනට යන පාසල් ක්‍රමය තුළ තියෙන වාර 3ක් දැන් තියෙනවා. මේ වාර 3ට වාර 3 කියලා කිව්වට කමක් නැහැ. නමුත් අපි ඊට පස්සේ පත හරි ගස්සන්නේ වාරයකට. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා සෙමෙස්ටර් සිස්ටම් කියලා විශ්වවිද්‍යාලවල එහෙම තියෙන්නේ. ඒකට වාරයකට තමයි අපි පොත් හදාන්නේ. එතකොට වාර 3ක් අවුරුද්දේ ලොකු පොත නැහැ. අවුරුද්දට එක පොතක් යන්නේ. එතකොට අවුරුද්දට මේක පොත උස්සගෙන බරට බරේ ළමයින්ට යන්න ඕනේ. බෙරතුලින් කියන මානවස් දැන් අපි සාමාන්‍ය අවුරුදු දෙකක් වැඩ කරලා ඉගෙනගෙන පැය 3කින් විභාගෙට යන්නේ. ඒක වෙනස් වෙනවා. එතකොට දැන් මේ වෙනුවට මේ පොත් වෙනුවට අපි හරි ගස්සන්නේ පොත් පිංචවල්. මේ පොත් පිංචවල වලට අපි කියනවා මොඩියුල කියලා. මේ මොඩියුල් බොහෝ දුරට අපි හරි ගස්සගන්නේ ළමයාට ස්වයං ඉගෙනීම ලබන්න පුළුවන් මට්ටමට ලියන්න ඕනේ. එතකොට ගුරුවරයෙක් අවම වශයෙන් තමයි ළමයට උදව් වෙන්නේ. ළමයට අවශ්‍ය වෙලාවට විතරයි ගුරුවරයා උදව් වෙන්නේ. අඩුවෙන් උගන්වන වැඩියෙන් ඉගෙන ගන්න ක්‍රම. එතකොට අපේ තියෙන්නේ චයිල්ඩ් සෙන්ටර්ඩ් කියලා මෙච්චර කාල කියනවා ළමා කේන්ද්‍රීය අධ්‍යාපනය කියලා. අපි ඒ වචනේ වෙනස් කරනවා. ඕක දැන් අවුරුදු 70ක් ලෝකේ කියනවා. නමුත් කොහෙවත් වෙලා නැහැ. අපි දැන් කරන්න යන්නේ ලර්නින් සෙන්ටර්. ලර්නර් සෙන්ටර්. ලර්නින් කියලා කියන්නේ ඉගෙනීම තමයි කේන්ද්‍රය. ඒතකොට ඒ ඉගෙනීම කියන එක කේන්ද්‍රී වෙනවා කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. ඉගෙන ගන්නේ පාසලේ විතරක් නෙවෙයි. ඉගෙනීම ජීවිතේ හැම වෙලේම කරන්න පුළුවන් දෙයක්. දැන් අර සුනිල් නාරත් මහත්මයා කිව්වා වගේ ඔය ෆිෂරිස් ගැන හිතන්නකෝ. එහෙම නැත්නම් අපි තේ වතු ගැන හිතන්නකෝ. දැන් කෙනෙක්ට තේ පිළිබඳව මොඩියුල් එකක් ඉගෙන ගන්න එක්කෙනෙක්ට තේ වගා කරන ප්‍රදේශයක ඒක සවස් කාලේ හරි සතියන්තේ හරි කරන්න පුළුවන්. ඒ කියන්නේ ළමයාට ඒ පිළිබඳව නිදහසක් අවස්ථාවක් තියෙනවා. නමුත් අපි මේකේ කරුණු 3ක් කරලා තියෙනවා. විෂයමාලාව අපි කොටස් කීපයකට බෙදනවා.
එකක් අපි තියෙනවා ළමය විසින් ඉගෙනගත යුතු අනිවාර්ය විෂය කොටසක් තියෙනවා හර විෂය මාලාවක්. ඒ තුළ ළමයගේ භාෂා ශක්තිය ගණිතමය ශක්තිය ආදී අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේවල් පුරවැසි භාවය ආගමික සංස්කෘතික හැකියාව විද්‍යාව තාක්ෂණය ඒ වගේ මේ එතකොට මේ විශේෂම IT කියන්නේ මේ තොරතුරු තාක්ෂණය පිළිබඳ කුසලතා ඒ අනිවාර්ය විෂයන් විදිහට හැම ළමෙක්ටම ලැබෙනවා. නමුත් මේ ලැබෙන ප්‍රමාණය ගත්තොත් එහෙම අර වාරවලට කඩන හින්දා අපි දැන් උදාහරණ ගත්තොත් අවුරුද්දක් එක විෂය කරනවා නෙවෙයි සමහරවිට වාරයක් දෙකක් විතරයි ඒ විෂය හදාරන්නේ. ඒකට ළමයෙක්ට ඒ කොටසට බර තියලා තියෙනවා අපි 30ක් 40ක් අතර තාම අපි නිමිදරුවක් නැහැ තාම විෂය මාලාවේ අපි හිතාගෙන ඉන්න සංකල්ප තුළ අපි තියෙන්නේ 40ක් පමණ වැඩි වුණොත් අර අනිවාර්ය කොටසට පාසල් කාලේ වෙන් වෙනවා. දැනට ඉස්කෝලවල ඉගෙන ගන්න අපි පාසල් තියෙන දින 200යි. පාසල පවත්වන්නේ දින 200යි සතියකට දවස් 5යි. එතකොට සති 40ක් තමයි මෙතන තියෙන්නේ. ඒ සති 40 සොරි මේ එතන හරිනේ 30 12 සරත්තුන 30 නෑ සතිය 40ක් තියෙනවා දවස් 5 වනේ 200 අපි 5න් බෙදුවම 40ක් තියෙනවා. එතකොට සති 40 අපි කඩනවා පහසුවෙන්ද විශ්වවිද්‍යාලයක ගත්තොත් එහෙම සෙමෙස්ටර් එකක් කියලා කියන්නේ සති 14ක 15ක කාලයකට. එතකොට අපිට දැන් මෙතන සති 40ට 42කට ඕන යන්න පුළුවන්. මොකද පාසල් කාලේ පොඩ්ඩක් දීර්ඝ වෙන එකේ වැරද්දකුත් නැහැ. ඒ සති කාලය තුල අර භාෂාව ගණිතය වගේ විෂයන් වලට 140ක් වෙන් වෙන අතර ඉතිරි 60ක් තියෙනවානේ. දැන් ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම කියලා තියෙන පළවෙනි කරුණ මොකද්ද? ඔය හැපි ෆැමිලි මොකද්ද? සතුටුදායක පවුලක් සහ මේ මානව සම්පත් කියලා කියන එකේ පළවෙනිටම කියලා තියෙන්නේ හෙල්ත් ෆස්ට් කියලා. නිරෝගී දරුවෙක්. දැන් බලන්න ඒක ඔය සෞභාග්‍ය දැක්ම ලිව්වේ නොවැම්බර් මාසෙනේ ගිය අවුරුද්දේ. මේ කොවිඩ් ගැන හිතුවේ නෑනේ. අද බලන්නකො රටේ ලෝකේ තත්ත්වය. හෙල්ත් ෆස්ට් නේ අද. සෞඛ්‍ය පළවෙනි වෙලා තියෙන්නේ. ජීවත් වෙන්න එපා පළවෙනි වශයෙන් මිනිහෙක් වෙන ඕන එකක් කරන්න. එතකොට මේ අධ්‍යාපන ක්‍රමය තුළ විශාල තැනක් දෙනවා ළමයිගේ සෞඛ්‍යයට. ශාරීරික සෞඛ්‍යයට. ඒකට හේතුවක් තියෙනවා. අද ඉන්න ළමයින්ගෙන් අවුරුදු 10 14 තර ළමයි පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ සෞඛ්‍ය සේවයත් එක්ක කරලා තියෙන සමීක්ෂණ වලින් පෙළලා තිනවා ළමයි 24%කට ඩයබටික්ස් එහෙම නැත්නම් දියවැඩියා රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි මොන ශ්‍රම බලකායක් හැදුවත් වැඩක් නැහැ. ඒ අපි ඉන්නේ රෝගී ජනතාවක් නා. එතකොට අපේ අධ්‍යාපනයේ මූලික අවධානයක් දෙන අලුත් අධ්‍යාපන ක්‍රමය තුළ හැම ළමයෙක්ම පාසලේ ව්‍යායාම කරන්න වෙනවා. හැම ළමයෙක්ටම ස්පෝර්ට්ස් කරන්න අනිවාර්ය වෙනවා. හැම ළමයෙක්ටම කායික සෞඛ්‍ය පිළිබඳව නොයෙකුත් වැඩසටහන් ඒ පිළිබඳව සැලසුම් දැන් මේනකොට අපි හදලා ඉවරයි. ඒක ලකුණු ලබා දීමුත් කරනවා. ඒවට ලකුණු ලැබෙනවා. ඒ ලෙවල් එකත් පාස් වෙන්නේ නැහැ ළමෙක් ස්පෝර්ට්ස් සහභාගී වෙලා නැත්තම්. ඒ ලෙවල් පාස් වෙන්නේ නැහැ. එයාට විශ්වවිද්‍යාලයට ඉල්ලන්න බැරි වෙනවා. ඒක නිසා හැම ළමයෙක්ම ඕ ලෙවල් වලදී ඒ ලෙවල් වලදී ඒ අනිවාර්ය වශයෙන් සෞඛ්‍ය පිළිබඳ කටයුතු කරන්න සිදු වෙනවා. ඒකම හැම ළමයෙක්ටම අර ඒ දෙවෙනි කොටසනේ අපි කිව්ව තුන්වෙනි. එතකොට මේකට සෞඛ්‍ය ගැන කියන එක කතා කරනකොට පෞරුෂය සංවර්ධනය පිළිබඳ නොයෙකුත් දේවල් තියෙනවානේ. ළමයින්ට දැන් උදාහරණයක් ගන්නකො කෙඩිටින් කියලා එහෙම නැත්නම් ගයිඩින් කියලා. ඒ වාගේ සියලුම දේවල් පිළිබඳව මොඩියුල හැදෙනවා වෙනවා. ඒ ළමයි සියලුම දේවල් ඒ අවශ්‍ය තෝරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ළමෙක් එඩිටින් කරන්න පුළුවන්, තව එක්කෙනෙක් ගයිඩින් කරන්න පුළුවන්, තව එක්කෙනෙක් සොකර් සෙල්ලම් කරන්න පුළුවන්, තව එක්කෙනෙක් ගෝල් ගහන්න පුළුවන්. ඒක ඒ පිළිබඳ නිදහස ළමයාට තියෙනවා. නමුත් එහෙම අනිවාර්ය වීමක් සිදු වෙනවා. දැන් මෙහෙම බැලුවම තව කරිකියුලම් එකේ තියෙනවා 140ක් විතර. මේකට අපි කියනවා විකල්ප කියලා. මේකේ තියෙන ඔක්කොම තමන්ගේ කුසලතාවයි තමන්ට තියෙන ආශාවයි දෙක අනුව තමන්ට කැමති මොඩියුල තෝරගන්න පුළුවන් ඉගෙන ගන්න. දැන් අර කිව්වාගේ දීවර ප්‍රදේශයක ඉන්න කෙනෙක්ට ඒ දරුවට දීවර කර්මාන්තය ගැන ගැඹුරින් හදාරන්න ඕන මොඩියුල් 2 3 4ක් උනත් ඒ ගැන කරන්න පුළුවන්. තේවගාව ගැන කරන එකට මොඩියුල් 2 3ක් ඒ ගැන කරන්න පුළුවන්. මැණික් කර්මාන්තය පිළිබඳ ප්‍රදේශයක රත්නපුලේ ඉන්න කෙනෙක්ට මැණික් ගැන මොඩියුල් 3 4ක් කරන්න පුළුවන්. එතකොට ඒ ළමයින්ට ඒ පිළිබඳ ලොකු පරිචයක් ලබා දෙනවා. නිකම් පරිචයක් කියන්නේ මේක දැනුම නෙවෙයි. මෙතුමා මේ අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉස්සෙල්ලා කිව්ව වචනයක් ඔතෙන්ටික් කියලා. අපි උගන්වන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මම කියවනේ දැන් ලර්නර් සෙන්ටර්ඩ් කියලා. ඒතකොට දැන් ඔය අට අනිවාර්යෙන් ඊළඟ අහන ප්‍රශ්නේ තමයි ගුරුවරු මේකට සූදානම්ද කියලා. ඒ ප්‍රශ්න අපි දන්නවා. අපි ගුරුවරු සූදානම් කරගන්නවා. නමුත් මේකේ කරන්නේ තමන් ජීවත් වෙන සමාජයට
තමන්ගේ නිවසට කෘෂිකර්මයට වාණිජ්‍යයට කර්මාන්තවලට යා කෙරිච්ච යාව ජීව අධ්‍යාපන ක්‍රමයක් තමයි සැකසෙන්නේ. මේ ක්‍රමය තුළ 50% විතර කාලය යන්නේ ළමයි අර ප්‍රොජෙක්ට්ස් ක්‍රමයට යම් දේවල් ගැන හොයලා බලලා කරුණු ගෙනල්ලා තමන් විහිං ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා අර කිව්වේ මේ කොහොමද ගැටලු නිරාකරණය කරන්න කියලා. ඒ ගැටලු දිහා බලලා ගැටලු අඳුනාගෙන මේවට විසඳුම මොනවද කියලා හොයන අලුත් චින්තන ධාරාවක් ළමයින් තුළ ඇති කරන ප්‍රවේශයක් තමයි ඔය මේ ක්‍රමයට අපි සිංහල තියෙන වචනේ නම් සුසත්තිය ගැනීම කියලා කියන්නේ. ඔතෙන්ටික් ලර්නින් කියන එකට. මේ වචනේ තේරුණ අඩු ඉංග්‍රීසි වචනකට වඩා මේ අපි ඒකට වචනයක් හොයාගමු. නමුත් තමන්ගේ ජීවිතයට අදාළ ජීවන කුසලතා දියුණු කරන සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් ගෙදර කුසලතා ඇත් කරගන්න. දැන් බොහෝ ළමයි ඉන්නවා තේ කොප්පයක් හදාගන්න දන්නේ නැහැ. ගෙදර දොරේ කිසි වැඩකට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම අධ්‍යාපනයක් නෙවෙයි හදන්න යන්නේ. ප්‍රායෝගිකව තමන්ගේ ජීවන කුසලතා ශක්තිමත් කරගන්න අධ්‍යාපන ක්‍රමයක් තමයි ක්‍රමවේදය තුලින් බිහි වෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට දැන් ඩොක්ටර් කියන ආපු කාරණේදී දැන් මේ ක්‍රීඩාවෙන් ඈත් වෙනවානේ. ළමයි සෞඛ්‍ය නිරෝගී වෙන්න. ඒ නිසා තමයි අපි පළවෙනි වාරේ නිදාස් කරේ විභාග වලින්. වාරේ වන් නිදාස් කරේ පළවෙනි වාරේ සූදානමක් තිබුණා නේ. පළවෙනි වාරේ ක්‍රීඩා තියන්න. ගමන් යන්න. අධ්‍යාපන චාරිකා යන්න. ළමයිගේ බාහිර සියලුම දේවල් ඒ ක්‍රියාකාරකම් පළවෙනි වාරේ කරන්න. විභාගයේ මානසිකත්වයෙන් ඈත් වෙන්න. මොකද දෙමාපියෝ ඒවන්නේ නැහැ වාරි විභාගේ ලකුණු අඩු වෙයි කියලා. අන්න ඒ නිසා අපි ඒකත් ගත්තා. මේ හැම දෙයක්ම අපි සැලකිලි අරන් තමයි මේ ප්‍රොසෙස් කරන්නේ. ඔව්. ඒ කියන්නේ ඉස්සරහට නෝට් ෆොටෝකොපි කරලා විභාග පාස් වෙන්න අමාරුයි. ඒ කියන්නේ වෙනත් විදිහෙන් කියනවා මනෝජ් දැන් අපිට වෙළඳපළට අවශ්‍ය ගොඩක් දේවල් තියෙනවා. අර ෆුල් ඔප්ෂන් කාර් එක වගේ. ෆුල් ඔප්ෂන් දරුවෙක්. අර ෆුල් ඔප්ෂන් දරුවෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම යාට න්‍යායාත්මක ධර්ම තියෙන්න ඕන. ඒ න්‍යාය මදි ඒකේ ප්‍රායෝගික ධර්මයක් තියෙන්න ඕන. ඒකට ස්කිල්ස් පැත්ත තමයි වැදගත් වෙන්නේ. ස්කිල්ස් කියලා කියන්නේ හැකියාව නේද? ඒතර ඒවට හැකියාව වර්ග ගොඩක් තියෙනවා. එකක් තමයි ලර්නින් ස්කිල්ස් කියලා කියන්නේ. එකක් උදාහරණයක් නිර්මාණශීලී භාවය ක්‍රියේටිවිටි කියලා තියෙනවා. ඒකට කොලැබොරේෂන් අනික් අය සමග සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව. අනික තමයි ක්‍රිටිකල් තින්කින්. යමක් දැස විවේචනාත්මක බලලා ඒක දැන් ගුරුවරයා කියලා දෙයම කටපාඩම් කරලා අපව ලියන්නේ නැහැ. ඒක විවේචනය කරලා බලලා ඇනලයිස් කරලා අලුත් දෙයක් හිතන එක. ක්‍රිටිකල් තින්කින්. හරි. ඒකට ඒකට උත්තර හොයන එක. නිර්මාණශීලී භාවය. ඒකට එන්ටර්ප්‍රනර්ෂිප් රස්සා ඉල්ලන අය විතරනේ රස්සා දෙන අය හැදෙන එක. ව්‍යවසායකෝ. දැන් උදාහරණයක් වශයෙන් අපේ ලක්ෂ 3ක් අධ්‍යාපනයෙන් පිහිවරන හැම අවුරුද්දම ලක්ෂ 3ක් රැකියා ඉල්ලන අය බිහිවෙනවා. හැබැයි රැකියා දෙන අය බිහි වෙන්නේ නැහැ නේ. ඒක අනිවාර්යයෙන්ම මේ රැකියා දෙන අයත් බිහි වෙන්න ඕනේ. අපි අහලා තියෙනවා මේ අපේ රටේ ව්‍යවසායකත්වය ඉතාමත් පහළ අගයක් තියෙන්නේ රට ඇතුලේ. නවෝත්පාදන හරි අඩුව බැලුවොත් ඒවා ඉතාම අඩුයි. සමහරට බිඳුව සමහර තැන්වල. ඉතින් මෙවැනි සාකච්ඡා තියෙනවා. මේ සියල්ලටම විසඳුම් හොයමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොහොමද ඉදිරියේ සිද්ධ වෙන්නේ කියන කාරණේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. කෙටි විරාමයක් දෙන්න ඉතාලි. හොඳයි අනාගත රැකියාව වෙළඳපළට එම නැත්නම් අනාගත ලෝකයට ඵලදායී පුරවැසියෙක් පුද්ගලයෙක් මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ බිහි කරන්නේ කොහොමද? ඒ සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන්නේ කොහොමද කියන වර්තමානයේ මේ කතාවන තේමාව අපි සකස් කරපු නිර්ණායකයන් ක්‍රමවේදයන් ජනගත කරන්න සමාජයට ඔබට කියන්න වෙන් කරගත්තු ඉඩක් මේ අද ඉරිදා අයබෝවන් පැයකමාරක විතර කාලයක අපි මේ වෙන් කරගෙන තියෙන්නේ. සුනිල් ජයන්ත නවරත්න ආචාර්යතුමා සහකච්ඡා කරමින් හිටියේ මේ ස්කිල්ස් පිළිබඳව. මම හිතන්නේ මේ පිළිබඳව වැඩියෙන් හිතන්න ඕන හේතුව ඉදිරි සීමා සහිත වසර කීපයක් ඇතුලේ රැකියා මිලියන සංඛ්‍යාත ප්‍රමාණයක් රොබෝවරුන්ගේ අතට පත් වෙනවා. එක අතකින්. එතකොට මේ රැකියාව වෙනදපරේ අපි බලාපොරොත්තු වන රැකියාව විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. මේවටත් ඔබතුමාන්ලගේ මූලිකත්වයෙන් බිහි කරන දරුවන්ට රැකියාව වෙනදපරේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සඳහාත් මේ ස්කිල්ස් කුසලතා කොහොමද පාවිච්චි කරන්න කියන අතරම මනෝජ් ඔබතුමා හරියටම හරි. The fourth industrial revolution. එහෙම නැත්නම් හතරවන කාර්මික විප්ලවය තමයි දැන් අපි ඒකේ කනෙක්ටිවිටි. ඒ කියන්නේ ඔක්කොම ජාලගත වෙලා තියෙන්නේ. ඒ අනුව ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම මනස AI right ඊළඟට robotics right ඒක drones වගේ driverless cars right ඊගාවට augmented reality ඔයාලට සිංහල වචන මට කියා ගන්න බෑ හරි ඊළඟට 3 dimension printing 3D printing ගොඩාක් දේවල් වෙනස් වෙනවා
සමහරවිට ඩ්‍රයිවර්ස්ලා අපේ රටේ නම් ඉදී පිටරටවල නැති නේ දැනටම ඇමරිකාවේ ඩ්‍රයිවර්ස්ලා නැති ජපානයේ ඩ්‍රයිවර්ස්ලා නැති වාහන තියෙනවා. මෙවර ඔලිම්පික් සඳහා ඒ සඳහා අත්අඩංගුවකුත් කරන්න ජපානයේ සූදානමින් ඉන්නවා. එතකොට ඩ්‍රයිවිං කියන රස්සාව නැති වෙයි. සමහරවිට ඩේටා එන්ට්‍රි වගේ ඒවා නැති වෙයි නේ. අර හිතලා නිර්මාණශීලීව කරන රස්සා තමයි එන්නේ. හැබැයි සමහර රස්සාවල් තියෙනවා අපිට අනිවාර්යයෙන්ම කරන්නත් වෙනවා. ගොවිතැන කියන එක කරන්න වෙයි. නේද? ඒක මෙකනයිස් කරන්න වෙයි. හැබැයි ගොවිතැන ගොවියෝ ඉන්න ඕන. ඒතර අපි මොනවා කරත් මනෝජ් අපිට කිසිසේත්ම පිටරටින් ගෙන්න බැරි දේවල් තියෙනවා. මොනවද? වාතය, ජලය, පස, පරිසරය නේද? මේ ටික අපිට පිටරටින් ගෙන්න බෑ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේක ආරක්ෂා කරගන්න ඕන. ඒක අපේ පාසල් පොත්වල අපි ඇතුළත් කරන්න යනවා. ඒකත් අවශ්‍ය ආකල්පයක් සහ වටිනාකමක් දරුවන්ගේ. ඊට තවත් දේවල් තියෙනවා නිකන් දුන්නත් පිටරටින් නොගෙන යුතු දේවල් තියෙනවා. මොනවද? ආහාර. හරි? දැන් උදාහරණයක් කොවිඩ් වෙලාවේ දැන් දිගටම ගියොත් අපිට කෑම ආවේ නැත්නම් අපි බඩගින්න මැරෙනවානේ. කොච්චර දියුණු වුණත්, කොච්චර ඉංජිනේරු හිටියත්, දොස්තරලා හිටියත්, කර්මාන්ත තිබ්බත් කන්න නැත්නම් මැරෙනවා. ඒ වුණා ආහාර සුරක්ෂිතතාවය. ආහාර සුරක්ෂිතතාවය අත්‍යවශ්‍යයි. ඒ නිසා දරුවන්ගේ ඔළුවට දාන්න ඕන, ජනතාවගේ ඔළුවට උගන්වන්න ඕන. අපි කීය දීලා හරි අපේ ගොවියගේ කෑම ටික කන්න ඕන කියලා. හරි දැන් සාමාන්‍ය මිල වැඩි වුණාම අපි ගොවියන්ට එහෙම නැත්නම් ආණ්ඩුවට බයිනවනේ. ඒක නෙමෙයි කරන්න ඕන. අපි ගණන් වැඩියෙන් හරි දීලා දේශීය ගොවියගේ දේ අපි පිළදී ගැනීමේ සංකල්පයක් ආකල්පයක් ඇති කරගන්නට ඕනමයි. මොකද ආහාර සුරක්ෂිතතාවය තමයි නැද්ද. ඒක අපි අධ්‍යාපනයෙන් හදන්න ඕන. සමහරවිට අපි අධ්‍යාපනයේ ඒවා සාකච්ඡා වෙන්නේ නැහැ. මේ ආකල්ප වටිනාකම් එකතු විය යුතුමයි. හරි සමහරලාට සමහර අය නම් කියනවා මේ මොනවාද මේ කුඹුරු වහලා මල් හදන්න ඕන කියලා. එහෙම වැරදි. මොකද අපි කොහොම හරි අපි කුඹුරු ටික ආරක්ෂා කරගන්න ඕන, ගොවිය ආරක්ෂා කරගන්න ඕන. හරි එහෙමනම් ඒකට අවශ්‍ය දේවල් තියෙනවා. එතකොට මේ ඔක්කොමත් එක්ක අවර ස්කිල්ස් ගැන කිව්වා. හැකියාවල් ගැන කිව්වොත් අපිට විශේෂයෙන්ම ඕනේ අර නිර්මාණශීලී භාවය. හරි අර ක්‍රියේටිවිටි කියන එක. ඒකට out of the box thinking කියන එක. අර නොදන්නා ගැටලුවක් නොදන්නා තාක්ෂණයක් පාවිච්චි කරලා විසඳීමේ හැකියාව තමයි දැන් දරුවන්ට තියෙනවා. ඉස්සරහට තව අවුරුදු 10කින් මොනවා වෙනවද කියලා අපි දන්නේ නැහැ. දැන් අපි මේ පාවිච්චි කරන දේවල් අපි ඒ දවස්වල ඉගෙන ගත්ත දේවල් නේ අපි කොහොම හරි හදා ගන්නවා. ඒ වගේ නොදන්නා ගැටලුවක් නොදන්නා තාක්ෂණයක් පාවිච්චි කරලා ගැටලු විසඳීමේ හැකියාව තමයි අපි දරුවන්ට දෙන්න ඕනේ. අර ඕවරෝල් එක කෙනෙක්. ඒ ස්කිල් එක අනිවාර්යයෙන්ම ඕනේ. ඒකට අපේ මෙතුමා දැනුම් වර්ග දෙකක් කියවා මොකක්ද ඒ දෙක? නෑ දැන් ඔය මනෝජ් අපි පාසල්වල උගන්වන්නේත් අපේ විශ්වවිද්‍යාලවල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි උගන්වන්නේ ලෝකේ අපි දන්න දැනුම. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා explicit knowledge කියලා. මේවා තමයි පතපොතේ තියෙන්නේ මිනිස්සු තේරුම් කරලා කියලා තියෙන අපේ ළඟ තියෙන දැනුම. පරණ න්‍යාය. ඒවා අර කිව්වාගේ හුඟක් පරණ ඒවා වෙන්න පුළුවන්. කොහොම හරි තේරුම් කරපු දැනුම. ලෝකයේ ඉස්සරහට යන්නේ නැහැ මේ දැනුමින් විතරක්. ලෝකයේ සියලුම ඉදිරි ගමන තීරණය වෙන්නේ අලුතෙන් සොයාගන්න දැනුම වල. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන implicit knowledge කියලා. ඒක අර අනුමානයෙන් ඇති කරගන්න දැනුමක් අපි. මේ දැනුම අපි ළඟ නැහැ. නමුත් මේ අනුමාන දැනුම පහළ වෙන්නේ නැහැ පොත පාඩම් කරාට විතරක්. ප්‍රායෝගිකව වැඩ කරන අයට තමයි අනුමාන දැනුම පාලනය. දැන් උදාහරණයකට ගරාජ් එකක වැඩ කරන මැකැනික් කෙනෙක්ට මේක වැඩ කරන ගමන් හිතෙන්න පුළුවන් මේක මීට වඩා වෙනස් විදිහකට කරලා මීට වඩා මේ ප්‍රතිඵලය ගන්න පුළුවන් කියලා. ඒක එන්නේ ප්‍රායෝගික දැනුම නිසා. දැන් උදාහරණයකට ගන්න මේ වෙලාවේ ලෝකේ හයිඩ්‍රජන් කාර් එකක් තියෙනවා. වතුරෙන් දුවන්න පුළුවන් වාහන දැන් 350ක් ඇමරිකාවේ එක්ස්පෙරිමෙන්ටල් බේසිස් එකේ අත්හදා බැලීමක් විදිහට මේ ඇමරිකාවේ දුවනවා පාරවල්. මේ තියෙන්නේ වතුර වල සිදුවෙන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් දෙක වෙන් කිරීමෙන් තමයි බලය ගන්නෙ. කවුද හොයාගත්තේ? ආචාර්ය උපාධි තියෙන අයවත් PhD තියෙන ලොකු විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු නෙවෙයි මේක හොයාගෙන තියෙන්නේ. මේක හොයාගත්තේ ගරාජ් එකක වැඩ කරන ෆෝමන්. මොකද එයා තමයි මෙයාට තමයි මේක තේරෙන්නේ මේක කරන්න පුළුවන් මෙහෙම කියලා. එළඹ සිටි සිහියෙන් වැඩ කරාම ලැබෙන ප්‍රතිඵල. එතකොට දැන් මේ අධ්‍යාපන ක්‍රමේ අපිට දැනට නැත්තේවත් ඒක. අපි පෙර පාසලේ ඉඳලා පටන්ගෙන ගුරුවරයා කරන්නේ ළමයාගේ නිර්මාණශීලී බව මොට වෙන විදිහේ දේවල් තමයි අපි කරන්නේ. චේතනාවෙන් නෙවෙයි. නමුත් සිදුවෙන්නේ ඒකයි. නමුත් අපි අන්න ඒක අනිත් පැත්තට හරවන්න වෙනවා. අධ්‍යාපනය අපි හදන්න උත්සාහ කරන්නේ ගුරුවරයාගේ භූමිකාව වෙනස් කරලා. ගුරුවරු පුහුණු කරනවා අපි ළමයට නිදහසේ ඉගෙනීමට තියෙන අවකාශ වැඩි කරලා. දැන් උදාහරණයකට ගන්නකො විද්‍යාව ගැන. විද්‍යාව නැතු ඉස්සරහට ලෝකෙට යන්න බෑ. අපි මොනවා කරත් විද්‍යාව අත්‍යවශ්‍යයි. ගණිතය අත්‍යවශ්‍යයි. ඒ විද්‍යාව වාගේ විෂයන් වල දැන් උදාහරණයකට මම හැම වෙලෙදිම කියන එකක් තමයි මේ අපේ අද ලෝකේ තියෙන ලොකුම
ප්‍රශ්නය එනජි පිළිබඳව ගත්තොත් එහෙම අපිට කොච්චර වැහල ජලාස වාන්දානොය කියලා අපි කිව්වට අපිට උත්පාදනය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රිසිටි ප්‍රමාණය උපරීමයට අපි විදුලි බලය ජනනය කරත් අපිට ඒක තියාගන්න ක්‍රමයක් නෑ. මොකද බැටරිය තමයි තියෙන එකම උත්තරේ. ඒ වගේම තමයි සූර්යතාපය අපි කොච්චර අරගෙන ඉවරලා සෝලාර් එනර්ජි කියලා කරාට අපිට ඒක ස්ටෝර් කරගන්න, ඒක ගබඩා කරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි බැටරිය. ඉතින් ඔය බැටරියක් හදාගන්නවා කියන එක, අලුත් බැටරියක් හදාගන්න එකට අදත් විද්‍යාලෝකයේ තියෙන මිලියන 5ක තෑග්ගක් ඕනම එක්කෙනෙක් අද තියෙන බැටරියට වඩා හොඳ බැටරියක් නිෂ්පාදනය කරොත් මිලියන 5ක තෑග්ගක් තියෙනවා සයන්ස් ලෝකයේ අද. ඉතින් අපි හිතන්න අපේ එක ගුරුවරයෙක්ගෙන්, විද්‍යා ගුරුවරයෙක්ගෙන් අහන්න අපේ ළමයි ග්‍රේඩ් 6 වල ඉන්න ළමයෙක් මේ අහක දාන ටෝච් බැටරියක් පන්ති කාමරේ කඩලා බලලා තියෙනවද ඕකේ තුලේ මොනවද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් තව ඔය තියෙනවනේ රීචාර්ජබල් බැටරි කියලා තියෙනවනේ මේ කරන්ට් එකෙන් charge කරන්න. මේ බැටරියක් කඩලා බලලා තියෙනවද අර බැටරිය මේ බැටරිය අතර තියෙන වෙනස මොකක්ද කියලා. අන්න අපි යන්නේ එතෙන්. ළමයින්ට ප්‍රායෝගිකව අත්දැකලා තමන්ගේ විචක්ෂණ බව පාවිච්චි කරලා අර ප්‍රශ්නයක් අඳුරාගෙන ප්‍රශ්නයත් එක්ක සටන් කරන්න පුළුවන් ඔය ළමයි ලක්ෂයකට උගන්වනකොට එක්කෙනෙක් දෙන්නෙක් හරි අර જાති එක්කෙනෙක් බිහි වුණොත් ඒගොල්ලෝ තමයි අපේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නේ. මම කියන්නේ මේ 100%ක් ළමයින්ට ඒක වේවි කියලා. නමුත් අර 14ක් හරි එහෙම බිහි වුණොත් ඒ තමයි ලංකාවේ අනාගතයේ නිර්මාණය වෙන්නේ. ඔව්. කියන්නේ මෑත කාලේ හඳුනාගෙන තියෙන සියලු කේන්ද්‍ර, දැනුම් කේන්ද්‍ර ප්‍රමුඛව මේ කේන්ද්‍ර වෙන තැන්වලට විතන්වීම ඉතා සීග්‍රයෙන් සිද්ධ වෙනවා මේ සීග්‍ර දියුණුවත් එක්ක. ලෝකේ විවිධ තැන්වල එක විශ්වය කියලා කියන්නත් පුළුවන්. ඊට අවශ්‍ය සරිලන දරුවෙක් අනාගතය වෙනුවෙන් ඵලදායක බිහි කරන්නේ කොහොමද? ඒ සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවද? මේවා සාකච්ඡා කරමින් ඉන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා අපි පාසල් පිළිබඳව කතා කළා, ගුරුවරුන් පිළිබඳව කතා කළා. ඊට පස්සේ පරිපාලන ව්‍යුහය කොහොමද ඒ සඳහා සූදානම් කරන්නේ කියන කාරණයටත් අපි යොමු වෙමු. ඔව්, අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙනවා සේවයන් පහක්. ගුරු සේවය, විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සහ ගුරු උපදේශක සේවය කියලා දැන් එකතු වෙනවා පහක්. ඒතර මේ පහෙන් තමයි පාසල් පද්ධතිය පාලනය වෙන්නේ. අධ්‍යාපන පරිපාලන සේවය අය ප්‍රධාන පරිපාලනයක ඉන්නවා, ගුරුවරයා පහළ ඉන්නවා. නමුත් මෙතන වැදගත්ම කෙනා තමයි ගුරුවරයා. මොකද පන්ති කාමරයට යන්නේ ගුරුවරයා තමයි. එතකොට මම මේ ඊපෙරත් කිව්වා මේ ඉසුරුපායේ ඉන්න නිලධාරීන්ට මේ ගුරුවරයා සලන්න එපා. ගුරුවරයා සන්තෝෂයෙන් තියන්න මෙතෙන්ට එන ගුරුවරම ඉතාමත්ම සන්තෝෂයෙන් පිළිගෙන ඔහුගේ ප්‍රශ්න විසඳන්න. මොකද ඔහු යන්නේ වෛරයෙන් පන්තියට ගියාම උගන්වන්නේ තරහින් වෛරයෙන්. ඒකට ඒක දරුවන්ගේ තමයි පිට වෙන්නේ. ඒ නිසා මම මේක ඉතාමත්ම පැහැදිලිවම කිව්වා. ඒ නිසා මේක ගැන අපි කල්පනා කරලා දැන් මේ මෙතන තියෙන වැටුප් ප්‍රශ්නයක් තියෙන ගුරුවරුන්ගේ ඇත්තටම තියෙන ලොකු මේ හොඳවනවත් තියෙන අපේ වැටුප ගැන. ඒක ඇත්ත අපි ගරුවා මෙතුමා පෙරත් පිළිගත්තා. මේ වැටුප කියන එකෙන් අපි ගුරුවරයා පුත්තිමත් කරේ නැත්නම් මේක වෙන්නේ නැහැ. ගුරුවරයා සන්තෝෂ නැත්නම් සන්තෝෂ උගන්වන්නේ නැහැ. ඒ නිසා අපි දැන් මේ වැටුප වැඩි කරන්න ගියාම අනිත් සේවාවන් එක්කලා ගැටෙනවා. එතකොට ඒ නිසා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සීමා වෙච්ච සේවාවන් ටික යෝජනා කරලා තියෙනවා මේ සෞභාග්‍ය දැක්මේ සමුද්‍ර සේවා බවට පත් කරන ක්ලෝස් සර්විස් එකක් කියලා. ඉතින් ක්ලෝස් සර්විස් එක කියන එකත් තෝරා බේර ගන්න ලේසිම නැහැ. ඒ නිසා අපි කල්පනා කරා මේ කියන සේවාවන් ටික පළමුව අනිත් බාහිර සේවා වලින් වෙන් කරලා සලකන්න ඉස්සෙල්ලාම. ඒකට ඒකට විශේෂත්වයක් කරන්න. විශේෂයෙන් එතනදී කලකන අපි ගුරුවරයාගේ වැටුප දැන් මම හිතන්නේ ඊයේ අධ්‍යාපන මහත්මයා කිව්වා පොලිස් පහළ පොලිස් නිලධාරියෙක් වැටුපටත් වඩා අඩුවෙන් තියෙන කියලා. කම්පකරු වැටුපක් තියෙන්නේ. ඉතින් අද වෘත්තීය සමිති ව්‍යාපාර තියෙන්නේ හුදෙක්ම වෘත්තීය මට්ටමේ ව්‍යාපාරයක් නෙමෙයි කම්කරු ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට නිරන්තරයෙන්ම ගුරු ගැටුම් ඇති වෙන්න ඕකයි. අපි මේක විසඳන්න තමයි මේ පරිපාලන ව්‍යුහය ඒකාබද්ධ කරලා ගුරු අධ්‍යාපන සේවයට විතරක් ඒකාබද්ධ වෙන ක්ලෝස් සර්විස් එකක් කරන මම ආචාර්ය සේදාරතුමා මේකේ විස්තර කියයි. දැන් තියෙන තත්ත්වය, දැන් අද තියෙන තත්ත්වය. ඒ නිසා අපි මේක අර සේවාවෙන් වෙන් කරලා ගුරුවරයාගේ තෘප්තියක් තියෙන වැටුපකට තියලා ඉතාමත් හොඳ තැනකට ගේන උත්සාහ කරන ගුරුවරයාව. අනික මනෝජ් මේකේ අර සමස්ත පද්ධතියම වෙනසක් කරනවා. ඒ කියන්නේ කරිකුලම් එමත් විෂය නිර්දේශ ඉගෙනුම් ක්‍රියාවලිය අතර සමස්ත පද්ධතියම වෙනස් කිරීමේ ක්‍රමයක් තමයි යෝජනා කරලා තියෙන්නේ. එහෙම කරේ නැත්නම් මේක ගන්න බෑ. විශේෂයෙන්ම අර වැඩ කරන ගුරුවරුන් සහ කාර්යක්ෂමතාවය ඒ අය මනලා ඒ අයට
වැඩි සැලකිල්ලක් දක්වන්නට මම හිතන්නේ යෝජනා කරලා තියෙනවා කාර්ය සාධනයක් ඇති කරන්න. ඒකත් ඉතාම වැදගත්. මොකද ඒව නැතුව නිකම්ම හැමෝම ගුරුවරු එකම විදිහට සැලකෙන එකත් වැරදි. ඒක විතරක් නෙවෙයි හොඳම අය ගුරු වෘත්තියට ආකර්ෂණය කර ගැනීමත් වැදගත් වෙනවා. ඔව්. මම සමහරලාට ආචාර්යතුමා මේ රාජ්‍ය සේවයේ කියන්නේ කාර්යක්ෂමතාව මත ඔවුන්ට ඉදිරියට එන්න තියෙන හැකියාව මොකක්ද කියන එකත් ගැටලුයි. මනෝජ් දැන් ඔය කියන ප්‍රශ්න ඔක්කොම අපි ඔක්කොම දන්නේ ඒවා. නමුත් මේවට විසඳුම් තමයි අමාරු. දැන් ඔය සෞභාග්‍ය දැක්මේ ජනාධිපතිතුමාගේ යෝජනාවල තියෙන ගුරු වෘත්තිය සංවෘත සේවාවක් කරන්න කියලා. දැන් මම මේක අහගෙන ඉන්න ගුරුවරුන්ට විශේෂයෙන්ම කියන්න ඕන මම හිතන්නේ කවුරුත් දන්නවා ඒ කියලා මොකද්ද මේ සංවෘත සේවාව කියන්නේ කියලා. දැනට සංවෘත සේවාවක තියෙන්නේ වෛද්‍ය සේවය. ඉංජිනේරු සේවය. ඔය අරනකොට වෙන කොහෙවත් සංවෘත සේවාවක් නැහැ. ගුරු වෘත්තීය සංවෘත සේවාවක් මේ කලාපයේ කිසිම රටක අපි දකින්නේ නැහැ. දකින්නේ විශ්වවිද්‍යාල සේවය. එතකොට ඒ සංවෘත සේවාව තුළ සිදුවෙන්නේ ගුරු වෘත්තීය සහ අධ්‍යාපනය ශාස්ත්‍රය තුළ වැඩ කරන අයගේ වෘත්තීයමය සේවයක් ඇති වෙන එක. ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් අද ඉන්න ගුරුවරු අතර අපිට ඉන්නවා ගුරුවරු මං හිතන්නේ ලේකම්තුමනි 13 වර්ගයක් ඉන්නවා නේද? ඔව් 12 වර්ග 12ක ගුරුවරු ඉන්නවා. දැන් මේ 12ම ගුරුවරුද කියලා අහන්නත් අපිට සිදු වෙනවා. මොකද දැන් වෛද්‍යවරයෙක්ට මෙඩිකල් කවුන්සිල් එකේ වෛද්‍ය සභාවේ සමාජිකත්වයේ ලබා ගන්න බෑ MBBS ඩිග්‍රී එකක් නැත්නම්. උදාහරණයකට කිව්වොත් දැන් අපි හිතමු අපෝතිකරලා කියලා ඉන්නෝනේ මේ ડોක්ටර්ස්ලා වගේක් ප්‍රාථමික මට්ටමේ වැඩ කරන. ඒ අයට වෛද්‍ය සභාවේ සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. ඉංජිනේරු සභාවේ ගත්තොත් එහෙම BSc ඉංජිනේරින් ඩිග්‍රී එකක් නැති NDT කරපු එක්කෙනෙක්ට ඉංජිනේරු සභාවේ සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. නමුත් ගුරු වෘත්තිය තුල එහෙම එකක් නැහැ. මේක ඇතුලේ ඉන්නවා විවිධාකාර අන්දමේ ගුරුවරු. මම ඒගොල්ලන්ට අවමානයක් වෙන්න කියනව නෙවෙයි. නමුත් මේක වෘත්තියක් කරන්න අපිට ගුරුවරයෙක් වෙන්න අවශ්‍ය කරන අවම සුදුසුකම් මේවායි කියන එක අඳුනා ගැනීමේ අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. පළාත් සභාව හෝ අමාත්‍යංශය එහෙම නොවන කෙනෙක් ගුරු සේවයට බඳවා ගැනීම තහනම් වෙන්න වෙනවා මේක තුල. එතකොට මොනවද මේ සේවාවන් කියන එක අපි තේරුම් කරලා තියෙන. දැන් උදාහරණයකට කිව්වොත් අධ්‍යාපන වේදී උපාධියක් තියෙන. එහෙම නැත්නම් උපාධියක් සහිතව අධ්‍යාපන පශ්චාත් ඩිප්ලෝමාවක් කරලා තියෙන. එහෙම නැත්නම් විද්‍යාපීඨයකින් ගුරු විද්‍යාපීඨ වලින් පිට වුණු වෘත්තීයමය ගුරුවරු අරනකොට අනෙක් අයට මේක තුල මේ ගුරුවරයෙක් විදිහට පූර්ණ සමාජිකත්වයේ ලැබෙන්නේ නැහැ. අනෙක් අය අපි වෙනම මේ කොටසක් විදිහට තියා ගන්නවා. නමුත් ඒගොල්ලෝ තමන්ගේ සුදුසුකම් වැඩි කරගෙන අරකට ඇතුළත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් අපි යෝජනා කරලා තියෙනවා. තාම මේවා පිළි අරගෙන නැහැ. මේවා යෝජනා මට්ටමේ විතරයි තියෙන්නේ. දැන් ලේකම්තුමා කිව්වා වගේ අධ්‍යාපනයේ ගුරු සේවය කියලා එකක් තියෙනවා. ඊට උඩින් තියෙන ගුරු උපදේශක සේවාව කියලා මේ ළඟදී පිළිගත්ත 4100ක් ඇතුළත් වෙන සේවයක්. ඊට උඩින් තියෙන විදුහල්පතිවරු සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය කියලා සේවා පහක් තියෙනවා. දැන් මේ සේවා පහේදීම අපි දන්න දෙයක් තමයි අධ්‍යාපනයේ තියෙන තව නරක සිදුවීමක් තමයි මනෝජ්. අපි අකමැත්තෙන් උනත් පිළිගන්න ඕනේ. මේවා තුළ දේශපාලන බලපෑම වැඩි. වෘත්තියක් තුළ දේශපාලන බලපෑම් තියෙන්න බෑ. වෘත්තියක් තුළ තියෙන්න වෘත්තීය දියුණුව ලබා ගන්න කෙනාට ඉදිරියට යන ක්‍රමවේදයක් තියෙනවා. අරුබතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ. අපි මේක තුළ ඒ ක්‍රමවේදේ හදලා තියෙනවා. මේකේ ඇත්ත වශයෙන් කිව්වොත් මේ කොහොමද එකකින් එකකට යා වෙලා ඉදිරියට යන්නේ. මේකේ තියෙන අඩුපාඩුව තමයි දැන් වෛද්‍යවරයෙක් ගත්තම වෛද්‍යවරයෙක්ට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඕන නම් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ලංකාවේ අපේ තියෙන මෙඩිකල් කවුන්සිල් එකේ වෛද්‍ය සභාවේ තියෙනවා පශ්චාත් උපාධි කරන ක්‍රමවේදයක්. MD එකේ කියන උපාධිය ලබා කොටසක් වැඩ මෙහෙ කරලා ඊට පස්සේ ඇයට විදේශගත වෙලා ඒ කටයුතු සම්පූර්ණ කර ගැනීමේ ක්‍රමවේදයක් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒක නිසා හැම වෛද්‍යවරයෙක්ටම සම වේ අවස්ථාව ලැබෙනවා. නමුත් අපි ගුරු සේවය එහෙම කියන්න බෑනේ. කවුරු හරි පස්සේ ගියේ නැත්තම් මොන හරි කරගන්න විදුහල්පති කෙනෙක් වෙන්න බෑ. ඇත්ත කතාව ඒකයි. ඒක එහෙම වෙන්න බෑ. අපි මේකේ හරි ගස්සලා තියෙනවා ක්‍රමවේදයක්. ඒ හැම කෙනෙක්ටම අදාළ පුහුණුව ලබා දෙනවා. ඒ ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒකේ අනුව ඔහුට ලැබෙන ලකුණු ගාණක් තියෙනවා. ඒ ලකුණු ගාණ එක්තරා මට්ටමකට ආවට පස්සේ ගුරුවරයෙක්ට පුළුවන්කම තියෙනවා එයා කැමති තීරණයක් ගන්න මම විදුහල්පති පැත්තට පරිපාලනයට යනවද එහෙම නැත්නම් මම ගුරු උපදේශකයෙක් වෙලා එහෙම නැත්නම් කතිකාචාර්යවරයෙක් වෙලා ජාතික අධ්‍යාපනයේ ආයතනයේ දක්වා යන්න මම ඒ පැත්තට යනවද එහෙම නැත්නම් විදුහල්පතිවරයෙක් වෙලා මම අර පරිපාලන පැත්තට යනවද කියලා.
ඒ තීරණ දේ ගත්තම ඔහුට අවස්ථාව තියෙනවා ඔහුට ඇයට අවස්ථාව තියෙනවා ඒ තියෙන කඩයිම් පරීක්ෂණට පෙනිතෙරලා ඒ මාර්ගයට යන්න. එක්තරා මට්ටමකට ආයෙත් පරක් ලකුණ එක තුනාම එයාට තීරණය ගන්න පුළුවන් මම දැන් ඉන්න තරයින් ඊළඟ තැනට යන්න මම සුදුසුකම් ලබලා තියෙනවා මම ඒකට යනවද නැද්ද කියන පුද්ගලිකව තීරණය කරගෙන යන්න පුළුවන් එක එක්කෙනා පස්සේ යන්නේ නැතුව. ඉතින් එවැනි ඒ වාගේ වෘත්තීය සේවයක් හරි ගස්සන එකම අර ලේකම්තුමා කියවනේ වැටුප් ප්‍රශ්නේ මම වැට ප්‍රශ්න ගැන තරම් කතා කරන්න යන්නේ නැහැ මොකද ඔක අපේ අතේ තියෙන දෙයක් නෙවෙයි ඒක අපි බොරු පොත් දෙන්න බෑනේ වැටුප් වැඩි කරනවා කියලා. නමුත් මම කියන්න කැමති මේ අතර හරියට පරස්පරයන් තියෙනවා. දැන් උදාහරණයකට ගන්නකෝ ලොකු පාසලක් ගෙන යන විදුහල්පතිවරයෙක් ගැන හිතන්න. ජාතික පාසලක ළමයි 3-4000ක් 5000ක් නෙවෙයි සමහර ඒවා 8000ක් තියෙනවා. ඒ වගේ තැනක විදුහල්පතිවරයෙක් වැඩ කරනකොට ඒ විදුහල්පතිවරයාට අර රාජ්‍ය එයත් ඉන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙක් බොහෝ වෙලාවට එතන ඉන්නේ. එහෙම නැත්නම් ප්‍රින්සිපල් ග්‍රේඩ් එකේ සුපර් ග්‍රේඩ් එකේ විදුහල්පති කෙනෙක් ඉන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය හරිය මේ එහෙම නැත්නම් වෙන කාර්යාලයක වැඩ කරන එක්කෙනාට හම්බ වෙනවා රුපියල් 60000ක 70000ක වෙහිකල් allowance එකක්. පෙට්‍රල් ගහන්නයි අර මේ කරන්නේ. විද්‍යාලේ විදුහල්පතිට හම්බෙන්නේ නැහැ. ළමයි 8000ක් බලා ගන්න විදුහල්පතිට ඒක හම්බෙන්නේ නැහැ. ළමයි 5000ක් ඉන්න විදුහල්පතිට ඒක හම්බෙන්නේ නැහැ. ඇයට හෝ ඔහුට සෑහෙන වෙනසක් මේ කරන්නේ. නමුත් සුදුසුකම් අරගෙන බැලුවොත් එහෙම සමහරවිට අරක ගන්න එක්කෙනාට වඩා ඉහළ මට්ටමක මෙයා ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් හරියට අධ්‍යාපනයේ පිරීලා. මේවා ගැන කවුරුත් සාධාරණව කල්පනා කරන්නේ නැහැ. අපි විවෘත මනසකේ මේ දිහා බලලා මේ තියෙන අඩුපාඩුකම් ටික සකස් කරලා දුන්නොත් ගුරුවරයා තුළ තියෙන අසන්තුෂ්ත බව නැති කරගන්න පුළුවන්. ඒක ළමයිටත් බලපානවානේ. ඒක දෙමව්පියන්ටත් බලපානවා. ඒක නිසා මේක තුළ යම්කිසි අන්දමක වෙනසක්, දැඩි වෙනසක් සඳහා අපි කටයුතු කරගෙන යනවා. එහෙම යෝජනා මාලාවක් තියෙනවා මේකෙත්. ඔව්. ඒ කියන්නේ අවසානයේ ගුරුවරයාත් විදුහල්පතිවරයාත් අධ්‍යාපන පරිපාලන සේවයේ කොහේ කවුරු වැඩ කරත් ජීවිතයේ අවසානයේ පවුලක් නඩත්තු කරන්න තියෙනවා. ඔවුන්ගේ ඉලක්ක තියෙනවා. ඒවා සපුර ගන්න බැරි වුණු තැන වෙනත් මානසික පීඩන ඇති වෙන්න පුළුවන්. ඒක තමන්ගේ මුඛ්‍ය කාර්යයට අවධානය යොමු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මතන්නේ ලේසි කාර්යයක් නෙමෙයි. ඊටාම සංකීර්ණ කාර්යයක්. පරිස්සමෙන් කරන්න ඕන වැඩක් විවිධ ක්ෂේත්‍රات එක්ක අපි තවදුරටත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අද දවසේ මේ කතා කරමින් ඉන්නේ. මේ සඳහා වන කාර්යසාධක බලකාය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යෝජනා මාලාවක් සකස් කරලා තිනවා. ඒවා ජනාධිපතිතුමා පිළිගන්න කලින් ඒවා සමාජගත කරන්න ඉල්ලීමක් කරලා තිනවා. ඒ හරහා තමයි මේ අවස්ථාව අපි වෙන් කරගත්තේ. පාසල් ඒත් එක්කම ගුරුවරුන් පරිපාලනය මේ කාරණා තුනට මූලිකත්වය දෙමින් අද වැඩසටහන අපි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම 371ක් වන ජාතික පාසල් දහසක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දක්වා රැගෙන යන උත්සාහයක් තිබෙනවා. ඉතින් මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමින් ඉන්නේ. මම හිතන්නේ අපි වෙලාව බලලා මොහොතක් අරගෙන නැවතත් අපි පිළිබඳව කතා. සුනිල් ජයන්ත නවරත්න ආචාර්යතුමනි විභාග සම්බන්ධයෙන් මොකද මේ දවස්වලත් අධ්‍යාපන ලේකම්තුමා අමාත්‍යාංශ ලේකම්තුමා ඉන්න හින්දා අපේ ප්‍රේක්ෂකාගාරයෙන් නරඹන්න වෙන ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි අද තේමාව ඒක නෙවෙයි. නමුත් ඒ බලාපොරොත්තු විභාග සම්බන්ධයෙන්නේ විභාග සඳහා ක්‍රමවේද කොහොමද සකස් වෙන්නේ මේ යටතේ? අතර මනෝජ් අර අපි කියපු අර දරුවා ඇත්තටම හැදිලා ඉන්නවද කියලා බලන්න අගයම් ක්‍රමයක් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නට ඕන. ඒතර දැන් අපි කරන්නේ අවුරුදු දෙකක් ඉගෙනගෙන පැය 3ක විභාගයෙන් තමයි ඔක්කොම අයින්නේ. ඒතර ඒකෙන් අර මැනීම හරියන්නේ නැහැ. ඒතර අපි යෝජනා කරලා තියෙනවා විශේෂයෙන්ම ප්‍රාථමික, ද්විතීය සහ පෝස්ට් සෙකන්ඩරි නේද? ඒ කියන්නේ එකේ ඉඳලා 5 දක්වා, ඉඳලා 6 ඉඳලා 9 දක්වා, ඊකට 10 11, ඊකට 12 13. ඒ කඩේම් වලදී ඔවුන් අගය කරන්න. විශේෂයෙන්ම මම හිතන ආචාර්ය සේදර මහතාත් පැහැදිලි කරයි අපි ස්කූල් බේස් ඇසෙස්මන්ට් පාසල් මට්ටමේදී අගය කිරීම කියන එක අගයමට යනවා. ඇයි එහෙම කරන්නේ? දැන් උදාහරණයක් වශයෙන් කියවනේ අපි සති 12 මේ සෙමිස්ටර්ස් වලට ගන්නවා කියලා. ඒතර සති 12කට පස්සේ විභාගයක් තියෙනවා. මොකද මේ විභාගෙට ලකුණු 50ක් දෙනවා කියලා. 50න් 30ක් දෙන්නේ අය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම. ඊටු ලකුණු 20 මොනවටද? ආකල්ප, අර ක්‍රීඩා, බාහිර වැඩ. ඒවත් ඕනනේ. අර අපි ටෝටල් දාමික් නේ අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අර සමස්ත න්‍යාය විතරක් නෙමෙයි ප්‍රායෝගික දැනුම, සාර නිර්මාණශීලීභාවය, අර අපි කියපු දේවල් ආකල්ප නේද? සහ කන්ටිනියස්ලි එයා අප්ඩේට් වෙනවා. එහෙම නැත්නම් ඔහුගේ
ඔළුව සුසමාදර්ශ අප්ඩේට් වෙනවද එමත්තන් යවත් කාලන කරගන්නවද කියන එකත් බලනවා. ඒකට එහෙම බලන්න නම් අපි ස්කූල් බේස් ඇසෙස්මන්ට් එමත්තන් SBA කියන එක අඳුල්ලා දෙනවා. ඒතකොට ඉස්කෝලේදී ගුරුවරයා සහ ඒ මට්ටමෙන් තමයි මයින්. උදාහරණයක් වශයෙන් අපි විභාග දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා දැන් විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙලා තියෙනවා software එකක් තියෙනවා. දැන් මනෝජ් දැන් ඉස්කෝලේ ඉන්නේ. මනෝජ් ඉස්කෝලේ කොච්චර වාර විභාගයට ලකුණු ගත්තද කියලා එනවා. ඊට පස්සේ ඔබතුමා වෙලාවට වැඩ කරනවද? මේක ධනාත්මකව හිතනවද? ඉස්කෝලේට ආදරේද? ඊළඟට කෙරටින් කරාද? ස්කවුටින් කරාද? ශිෂ්‍ය නායකයෙක්ද? 100 දිව්වද? 200 දිව්වද? එයා ඉස්කෝලෙන් දිනුවද? ප්‍රාදේශීය මට්ටමින් දිනුවද? දිස්ත්‍රික්ක මට්ටමින් දිනුවද? ජාතික මට්ටමින් දිනුවද? ජාත්‍යන්තර මට්ටමින් ගියද ඔක්කොම එක දානවා. ඒත් ඒවට ලකුණු හම්බෙනවා. එතකොට අර දෙමව්පියෝයි ගුරුවරුයි දරුවෝයි ඔක්කොම උනන්දු වෙනවා මේ සමස්තය කරගන්න. එන ඇගීම කරන්නේ පරිපූර්ණ දරුවෙක් වෙන්න. පරිපූර්ණ දරුවෙක් වෙනවා. ඒතකොට එළියට එන දරුවා පරිපූර්ණ දරුවෙක්ද වෙන්න කියලා අපිට කොළඹ ඉඳලා බලා ගන්නත් පුළුවන්. ඔහුට දෙනවා ඩෙන්ටිටි කාඩ් නම්බර් එකක්. ඒක ගහපුවාම ඔහු කරපු සියලු දේ දෙනවා. හැබැයි මේ ලකුණ ඇතුල් කරන්න නම් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පැනල් එකක් ඉන්න. ඒ පැනල් එක ගිහලා අගය කරලා ඒගොල්ලෝ ඇප්‍රූව් කරපු එක තමයි දාන්නේ. ඊට පස්සේ ඒක ආපහු වෙනස් කරන්න බෑ. ඒ නිසා අර සමස්ත දරුවා හැදිනවද කියන එක අගයම් කරන්නට යනවා. ඒකම අර න්‍යාය විතරක් නෙමෙයි ගමේ ප්‍රශ්න දන්නවද? උදාහරණයක් වශයෙන් හැම දරුවෙක්ම ග්‍රාමසේවක වශයෙන්ම හොඳට දැනගන්න ඕන. ඒකේ ප්‍රමාණය කොච්චරද? ජනගහනය කොච්චරද? ගවන් මොනවද? ප්‍රශ්න මොනවද? ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රශ්න මොනවද? දිස්ත්‍රික්ක ප්‍රශ්න මොනවද? රටේ ප්‍රශ්න මොනවද දැනගන්න. ඒතර සමහරවිට විභාගයට අහන්නේ තමයි ග්‍රාමසේවක වශයෙන් තියෙන ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න निराකරණය කිරීමට ඔහුගේ යෝජනා. ඒතර අපි යෝජනා කරලා තියෙනවා උදාහරණයක් වශයෙන් ග්‍රාමසේවක වශයෙන් පවුල් 10ක් තෝරගන්න. පවුල් 10ක් තෝරගෙන ඒ පවුල් 10 දියුණු වෙච්ච පවුල්, මැද පවුල්, දුප්පත් පවුල් ආදී වශයෙන් හොයාගෙන දරුවෝ ඒවා ස්ටඩි කරලා සූදානම් වෙනකොට විභාගයට අපිට අහන්න පුළුවන් අර දියුණු වෙච්ච පවුල්, පොසත් පවුල් දියුණු වෙලා තියෙන්නේ කොහොමද? ඒතකොට උන්ට ඔළුවට එනවා මේ ආණ්ඩුවේ සේවකයෝ නෙවෙයි දියුණු වෙලා තියෙන්නේ වෙනත් ව්‍යාපාර කරලා පිටරට ගිහිල්ලා දියුණු වෙච්ච අලුතෙන් හොයාගත්ත අය කියලා. ඒතකොට දරුවෝ හැදෙනවා අන්න රජයේ සේවයට නොගිහිල්ලා අර වගේ දේවල් කරන්න. ඒකට දුප්පත් පවුල් 4ක් තියෙනවා. ඒ පවුල් 4 කොහොමද දුප්පත් වෙලා තියෙන්නේ? එයා ගොඩ ගන්න මොනවද කරන්න ඕනේ කියලා උන් හිතන්න පටන් ගන්නවා. අන්න එහෙම වෙන සම්පූර්ණ පොලේ පය ගහලා ඉන්න න්‍යාය විතරක් කරපින්න ගත්තේ නැති අලුතෙන් හිතන ගැටලු වලට උත්තර හොයන දරුවෙක් තමයි අපි යෝජනා කරන්නේ. මම හිතන්නේ ඒකට හරි කැමක් තියෙන ගුරුවරු. ඒකත් අදලා. මේ ඔය විභාග කියන මාතෘකාව බොහොම සංවේදී මාතෘකාවක්නේ ලංකාවේ. මොකද අම්මලා තාත්තලා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ විභාගෙන් ළමයා සමත් වෙන්න කියන එක වැරදි ආකල්පයක් නෙවෙයි. නමුත් දැන් අපි ওই විභාග ක්‍රමය කියලා කියන එක ලොකු බරක් වෙලා නැති. ලෝකයේම මේ වගේ විභාග පවතින්නේ දකුණු ආසියාවේ විතරයි. ලෝකයේ අනිත් තැන්වල මෙහෙම නැහැ. දැන් ඇමරිකාව උදාහරණයකට ගත්තොත් එහෙම ඇමරිකාවේ එහෙම විභාග ක්‍රමයක් නැහැ. පාසල තමයි සියලුම ළමයාගේ මේ ඇගීම් කරන්නේ. ඒවා මෙයා කරනවා. ඒවා විශ්වවිද්‍යාල පිළිගන්නවා. ඒ ක්‍රමේ තියෙන. නමුත් දැන් මෙතන අපි මෙතුම කිව්වා කලින් SBA කියලා පාසල් පාදක ඇගීම කියලා. දැන් මේ ක්‍රමය ගැන ලංකාවේ පොඩි අවිශ්වාසයක් තියෙනවා. පොඩි නෙවෙයි ලොකු අවිශ්වාසයක් තියෙනවා. ඒකින්ද තමයි ඒක හරියට වෙන්නේ නැත්තේ. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංවිධාන වලදී අපි යෝජනා කරනවා. මම හිතන්නේ මනෝජ් අපි ඉස්සරහදී විභාග කොමසාරිස් ජෙනරාල්තුමත් ගෙන්නගෙන මේ විදිහම සැසිවාරයක් අපි කරන්න ඕනේ මේ මාතෘකාව පිළිබඳව. මොකද ජනතාව හොඳට දැනුවත් වෙන්න ඕන මොනවද අපි කරන්න යන්නේ කියලා. අපි ළමයා දිගටම ඇස්තමේන්තු කරනවා. ළමයා ඇසෙස් කරනවා. දිගටම ඇස්තමේන්තු කරනවා. අපි ළමයා අතහැරලා ඉන්නව නෙවෙයි විභාග වලින්. නමුත් ඇස්තමේන්තු කිරීමේදී මම කියවනේ අර ඉගෙන ගන්න මොඩියුල වල තියෙන self learning කියලා. ඒ self learning එක ඇතුළේම ළමයාටත් තියෙනවා යම් දේවල් කරන්න. ළමයා දන්නවා එතකොට මම කරපු දේ හරිද වැරදිද කියලා ළමයාටම අගීම කරන්න පුළුවන්. මොකද අලුතෙන් ලෝකේ තියෙන න්‍යාය තමයි අපි මේ learning is assessment කියලා. එහෙම නැත්නම් assessment is learning කියලා. ඒ කියන්නේ ළමයෙක්ට යමක් ඇස්තමේන්තු කරන්න පුළුවන් වීමම තමයි ඉගෙනීම කියලා කියන්නේ. ඉගෙනීම කියන්නේ ඇස්තමේන්තු කරන එක කියන එක. එතකොට අන්න එතන තමයි අපි ළමයා ගෙනින්න යන්නේ. එතකොට ළමයෙක් ඉගෙන ගන්න ගමන්ම දන්නවම හරි පාරේ යනවද වැරදි පාරේ යනවද කියන එක ඒ ඉගෙන ගන්න මොඩියුල් වලින්ම හොයාගන්න පුළුවන්. අපි අර පාසලේ කරන්න යන ස්කූල් බේස්ඩ් ඇසෙස්මන්ට් කියලා කියන පාසල් පාදක ඇගීම කරන්න යනකොට අපි ඒකට විභාග දෙපාර්තමේන්තුව මේ පාර කෙලින්ම සම්බන්ධ කරනවා. දැන් මේක හොඳට සිදුවෙනවා සෞන්දර්ය විෂයේ. සෞන්දර්ය විෂය මේ රටේ විෂය මාලාවේ තියෙන සාර්ථකම විෂය කියලා මම නම් දකින්නේ අධ්‍යාපනඥයෙක් විදියට. ඒකින්ද තමයි ඔබට පේනවා ඇති
රූපහිනි මාධ්‍යවල අපේ දරු ඇවිල්ලා ඔය නොයක ඩ්‍රීම් ස්ටාර් ලිටල් ස්ටාර් ඔයගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවද ගොඩක් ඒවා බලන්න කොච්චරක් දක්ෂව ඒගොල්ලෝ ළමයි මේ ප්‍රදර්ශනය කරනවද තමන්ගේ ශක්තියින් කියලා අපි ඉස්කෝලේ ගිය කාලේ වගේ නෙවෙයිනේ මනෝජ් හැම ළමයෙක්ටම සංගීතය පිළිබඳ ප්‍රාගුණ්‍යයක් තියෙනවා නාට්‍යයට කැමති එක්කෙනාට නාට්‍යයට ප්‍රාගුණ්‍යයක් ලබා ගන්න පුළුවන් අන්න ඒ එතන තියෙන ඇගීම් ක්‍රමේ හරි නිසානේ ඒක මතුවලා තියෙන්නේ එවැනි ඇගීම් ක්‍රමයක් තමයි පාසලටත් එන්නේ මේවා ප්‍රැක්ටිකල් ටෙස්ට් පර්ෆෝමන්ස් ටෙස්ට් කාර්ය සාධනය තමයි බලන්නේ දැනුම නෙවෙයි කරන්න පුළුවන්ද කියන එක. එතකොට මේවට එක ගුරුවරයෙක්ට තනියෙන් කරන්න දෙන්නේ අපි මේකට ගුරු මණ්ඩලයක් පත් කරනවා. අනිවාර්යයෙන් මේ පාසලේ ගුරුවරු නෙවෙයි පිට පාසල් වලින් අර විභාග දෙපාර්තමේන්තුව පත් කරනවා මෙන්න අහවල් ඉස්කෝලේට මේ තුන් දෙනාගේ පැනල් එක යනවා. පන්ති පාර ගුරුවරියත් විෂය භාර ගුරුවරයත් ඒ පැනල් එකේ ඉන්නවා. එතකොට එහෙම කරන එකෙන් විභාගයේ තියෙන වළංගුතාවය විභාගයේ ගැන තියෙන විශ්වාසීතාවය අපි වැඩි කරගන්නවා. කලින් තිබුණ ක්‍රමයේ අසාර්ථක වෙලා තියෙන එක විශ්වාසීතාවයක් නැති බවක් දෙමව්පියන්ට හැඟී ගියා. සමහර ගුරුවරු සමහර ළමයින්ට විශේෂත්වයන් දක්වනවා. ඒ වගේ අදහස් නොයෙකුත් දෙමව්පියෝ විශ්වාස කරාට පස්සේ අපිට අයින් කරන්න හරි අමාරුයි. මේ වගේ ක්‍රමවේදයක් පාසල් පාදකයකට අපි ගේනවා. එතකොට අර විභාගය කියලා එකක් නැද්ද කියලා අහනෝනේ. ඇත්තටම විභාගයේ වටිනාකම 30%කට තරම් 40%කට තරම් අපි තාම මේ ගැන අවසාන තීරණය අරගෙන නැහැ. ලකුණු 30කට 140කට විතර තැනකට විභාගයේ ගේනවා. ඒ කියන්නේ මේ විභාගයේ බලන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන්නේ ලකුණු 30ක් නැත්නම් 40ක් ගන්න පුළුවන් තත්ත්වෙ පමණයි. ඒකෙන් පරීක්ෂා කරන්නේ අවම දැනුම පමණයි. උපරිම දැනුම පන්තියේ ලබාගෙන ප්‍රායෝගික වලින් විදහා දක්වන්න ඕනේ පාසල් මට්ටමේදී. අර කොලේ ලියලා උත්තර ලියන්න පුළුවන්කම මනින්නේ අවම දැනුම පමණයි. එතකොට මිනිමම් කොම්පිටන්සි ටෙස්ට් කියලා අපි මේකට කියනවා. අපි දැනට අපි ඔතන තමයි ඉන්නේ. ඉතින් මේකේ විභාග බර ස්ථිර වශයෙන් අඩු වෙනවා, පොත් මල්ලේ බර අඩු වෙනවා. හරිද? විෂය මාලාව ප්‍රායෝගික වෙනවා. ළමයි කුසලතා පිරි ළමයි බවට පත් වෙනවා. ජීවත් වෙන්න පුළුවන් ළමෙක් බිහි වෙනවා. සෞඛ්‍ය සම්පන්න ළමෙක් බිහි වෙනවා. හැබැයි දෙමව්පියෝ ගුරුවරු ඔක්කොම මේ කාර්යභාරයට දැනුවත් කිරීම අපිට තියෙන ලොකුම වගකීමක්. ඒ කටයුත්ත තමයි මේ කෙරෙමින් තිබෙන්නේ. අපේ අවසාන මිනිත්තු කිහිපය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමනි මේ සඳහා වැඩපිළිවෙල කොහොමද මේක අවසානයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ? දැනට තියෙන තත්ත්වය මොකක්ද? බලාපොරොත්තුව මොකක්ද? අපි කෙටියෙන් පැහැදිලි කරමු. අපි දැන් මේ හඳුනාගත්තු මේ ප්‍රසංස්කරණ නැත්නම් ප්‍රසංවිධාන අංශ 12ක් යටතේ හඳුනාගත්තා. අපි අද කතා කරේ අංශ 3යි. ඉතින් මම හිතනවා මේ අංශ 3 පිළිබඳව කරුණු කියව ඔස්සේ අපිට මහජනයාගෙන් හෝ අනිත් අංශ වලින් අපි ලැබෙයි කියලා ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන් නම් අපි ඉල්ලීමක් කරනවා මේ ප්‍රතිචාර අධ්‍යාපන අමාත්‍යාංශයට ලියලා එවන්න කියලා ඔබගේ ප්‍රතිචාර අපි විවෘත ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඒ සියල්ලක්ම අපි කැටිකොට අරගෙන මේ අධ්‍යාපන ක්‍රමයේ යා යුතු ගමන් මඟ වෙනස් කරලා මොකද තැනකට ගේන්න 21 වෙනි සදහසට ගැලපෙන දරුවෙක් හදන්න අපි උත්සාහ ගන්න උත්සාහය සාර්ථක වෙන්න කියලා අපි සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා. ඒ වගේම සංකීර්ණ වෙනස්කම් කරගෙන යනකොට ගැටලු ඇති වෙනවා. අපි ඒවා නිරාකරණය කරන්න හැමෝගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. අපි අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව මේ සියල්ල මේක සමූහයකට වැඩ කරලා ඒක කණ්ඩායමක් හැටියට වෙනම වැඩ කරන්නේ නැහැ දැන් හරි එකතුවක් තියෙනවා. මම හිතා සන්තෝෂ වෙනවා මේ කාලය තුල අපිට අධ්‍යාපන මාත්‍යාංශයේ ඉඳ ලැබීමත් වාසනාවක් කියලා. මොකද ගරු ඇමතුමත් ඒ අදහසේ ඉන්නවා අපිට බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන් කියලා අපි විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තවත් ඇති වෙනවා මේ මහජනයාගේ ප්‍රතිචාර ඔස්සේ අපිට යන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඒ ප්‍රතිචාර ලබා දෙන්න කියලා මේ අවස්ථාවේදී. ඔව්. යහපත් අනාගතයක් වෙනුවෙන් ඵලදායී දරුවන් බිහි කිරීම වෙනුවෙන් ඔවුන්ගෙන් ලැබෙන ඵල රටට නෙමෙයි ලෝකයටත් වඩා වැඩදායී වෙලා අපිට මේ සමාජය වඩා යහපත් තැනකට ගෙනියන්න දරුවන් කුසලතාවන් වගේම අනෙකුත් අංශත් දියුණු කරගන්න හැකියාව ලැබෙන විදිහට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ඉන්න යහපතක් වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. මොකද දශක ගාණක් තිස්සේ කතා කරපු දේවල් අර පාසල් බෑග් එකේ ඉඳලා ඉගෙනුම් ක්‍රියාවලියේ ඉඳලා පන්ති කාමරයේ ඉඳලා විෂය නිර්දේශයේ ඉඳලා අනාගත රැකියා අපේක්ෂාව ලෝකේ රැකියා නිර්මාණය වෙන්නේ කොහොමද? මේ හැම තැනකම ලොකු සංවාද තියෙන වෙලාවක අපේ රටක් විදිහට මේ උත්සාහ කරන්නේ ඊට අවශ්‍ය දරුවෙකු බිහි කරන්න. ඊට අවශ්‍ය නිෂ්පාදනයක් අවසානයේ එහෙමනේ කියන්න වෙන්නේ. ඊට සරලන ප්‍රොඩක්ට් එකක් කොහොමද නිෂ්පාදනය කරන්න කියන උත්සාහයට මේ යන්නේ. අපි ඒ වෙනුවෙන්
අද මේ සංවාදයේදී අත් කළේ. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද ලේකම්තුමාට. ඒත් එක්කම අධ්‍යාපන ප්‍රතිසංවිධාන කාර්යසාධක බලකාය සභාපති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ආචාර්ය උපාලි එම්. සේදර මහත්මයාට. ඒත් එක්කම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්තනාවරත්න මැතිතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්. යහපත් අනාගතයක් අධ්‍යාපන ක්ෂේත්‍රයනුත් අපිට දකින්න ලැබේවා. ඒ සඳහා මේ උත්සාහය ඒ ප්‍රාර්ථනයත් සමග අපි සමුගන්නවා. කොරෝනා රෝගයත් එක්ක මොන වගේ තත්ත්වයක්ද වර්තමානයේ තිබෙන්නේ කියලා අපි මේ විරාමයෙන් අනතුරුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් සමුගන්නවා. ආයුබෝවන්.